ආයුබෝවන් ආදරණීය දරුදරියනි අපි අද සාකච්ඡා කරන්න යන්නේ විෂය නිර්දේශ 11 වන පාඩම් ඒකකයේ වන වෙළඳාම කියන පාඩම් ඒකකයට අදාළ 4 වන පාඩම් කොටස. 4 වන පාඩම් කොටස. එනම් විදේශ වෙළඳාම හා ඒ ආශ්‍රිත තියෙන ප්‍රතිලාභ වාසි හා බාධක තමයි අපි කතා කරන්න යන්නේ. එතකොට මුලින්ම විදේශ වෙළඳාම ගැන කතා කරනකොට මේ වන විට වර්තමාන ලෝකය පුළුල් ලෙස ගෝලීකරණයට භාජනය වෙලා සමාප්තයි. මුළු ලෝකෙම දියුණු sannivedana තාක්ෂණයක් සහ දියුණු ප්‍රවාහන තාක්ෂණයක් තුළින් ඉතා අපූර්වට ඉතා පහසුවට ලෝකේ දේශපාලන ආර්ථික සමාජීය තාක්ෂණික ආදී වශයෙන් රටවල් එකට ඒකාබද්ධ වෙලා තියෙනවා. ඒ නිසාම එකිනෙක රටවල් එකිනෙකා මත රඳන අන්තර් පරායප්තතාවයකට පත් වෙලා තියෙනවා. ඔක තමයි ගෝලීකරණය කියන්නේ. කිසිදු රටකට හුදකලා වෙන්න බෑ. කිසිදු රටකට වෙනත් රටවලින් සම්බන්ධතා පවත්වා ගන්න නැතුව ස්වාධීනව තනි ගමනක යෙදෙන්න බෑ. සෑම රටක්ම වෙනත් රටවල් එක බෙදලා තියෙනවා. ඕක තමයි ගෝලීකරණය කියන්නේ. නැත්තම් ලෝකයේ සියලු රටවල් තනි රටක් සිංගල් ග්ලෝබ් එකක් into the single globe තනි රටක් නැත්තම් තනි ගෝලයක් බවට පත් වෙලා කියලා කියන්නේ. එංග අදහස් කරන්නේ ලෝක ගෝලයේ මහද්වීප හරහා මුහුදු මැදින් පාරවල් හදලා ඒකාබද්ධ කිරීමක් නෙවෙයි, භෞතිකව නෙවෙයි. දේශපාලනමය වශයෙන්, ආර්ථිකමය වශයෙන්, සමාජීය වශයෙන්, සංස්කෘතික වශයෙන්, තාක්ෂණික වශයෙන් මුළු ලෝකෙම එකට ඒකාබද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අද විදේශ වෙළඳාම කියන එක සෑම රටකටම ආභරණයක්. සෑම රටකම ප්‍රධාන ආර්ථික මෙවලමක්. ඕනෑම රටක සංවර්ධනයේ කඩතුරාවට ඉක්මනින්ම සමීප කරන ප්‍රධාන යාත්‍රාවක් හා සමානයි විදේශ වෙළඳාම. අද බොහෝ රටවල් විදේශ වෙළඳාම තුළින් තමයි විශාල ධනස්කන්ධයක් අපි කියන විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගන්න. ඒ උපයන විනිමය තුළින් තමයි තමන්ගේ රට තුළ යටිතල පහසුකම් සංවර්ධනය කරන්නේ. මං මාවත් ඉදි කරනවා, අධිවේගී මාර්ග, උමං මාර්ග, නව ගුවන් මාර්ග තේරෙනවද? ඒ වගේම නව sannivedana ක්‍රම, නව ප්‍රවාහන මාධ්‍යයන්, ඊට පස්සේ නව ගබඩාකරණ තාක්ෂණي තේරෙනවද? මේ සියලුම යටිතල පහසුකම් සංවර්ධනය කරන්න ධනෙ උපයා ගන්න ප්‍රධාන ධන මුවදොර තමයි. ධනෙ උපයන ධන මුවදොර තමයි විදේශ වෙළඳාම. ඒ නිසා අපිට විදේශ වෙළඳාම ඕනෑම ආර්ථිකයකට නොවැදගත් කොට සලකන්න බෑ. අද විවෘත ආර්ථික තියෙනවා, ආවෘත ආර්ථික තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ධනවාදී ආර්ථිකයක් තියෙන රටක තියෙන්නම විවෘත වෙළඳ ප්‍රතිපත්තිනේ. ඒ රටවල අනිවාර්යයෙන්ම ආනයනය අපනයනය කරනවා. සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රටවල තියෙන්නේ ආවෘත ආර්ථික ප්‍රතිපත්ති. විවෘත ආර්ථික ප්‍රතිපත්ති නෙවෙයි. තේරුණාද? නමුත් ඒ ආවෘත ආර්ථික ප්‍රතිපත්ති තිබුණා. ඒගොල්ලෝ ලෝකෙට සිරිසයක් විවර නොවුනත් ඒ සමාජවාදී රටවල් පවා ආනයනය අපනයනය කරන්නේ නැද්ද? කරනවා. නිදසුනක් වශයෙන් සෝවියට් රුසියාව සමාජවාදී මූලස්ථාන වශයෙන් සමහර අය හඳුන්වනවා. ඒ වුණත් සෝවියට් රුසියාව පවා ලංකාවේ තේ මිලදී ගන්න නැද්ද? අනිවාර්යයෙන්ම මිලදී ගන්නවා. අනිවාර්යයෙන්ම මිලදී ගන්නවා. තේරුණාද? ඒ නිසා සමාජවාදී වේවා, ධනවාදී වේවා ඕනෑම රටකට විදේශ වෙළඳාම යෙදෙන්න වෙනවා. ඒතොර ඒ රටේ අපි කියනවා ආර්ථික ප්‍රතිපත්ති විවෘත නැහැ. ආවෘතයි කියලා. ඒ කියන්නේ ආර්ථිකේ වහලා කියලා තියෙනවා. වැහුවට වහලා නැහැ. සිරිසයක් වහන්න බෑ. ඒ වැසුණු ආර්ථිකයන් පවා තමන්ගේ රටේ ඌන ආර්ථික කටයුතු ශක්තිමත් කරගන්න වෙනත් රටවලින් බහඬ ගෙන්වන කටයුතු කරනවා. ඒ වැසුණු ආර්ථික ප්‍රතිපත්ති තියෙන සමාජවාදී රටවල් පවා තමන්ගේ රටේ නිපදවන අතිරික්ත නිමවුම් ලෝකේ වෙනත් රටවලට යවලා විදේශ විනිමය උපයා ගන්නවා. ඕක තමයි සත්‍ය කතාව.
ඒ නිසා විදේශ වෙළඳාම කියන එක කිසිම රටකට බැහැර කරන්න බැරි අනිවාර්යෙන්ම පිළිගත යුතු අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතු මූලික සංකල්පයක් බවට පත් වෙලා තියෙනවා. ඊළඟට ලෝකයේ වෙසෙන ජනතාව දැන් ගෝලීකරණයත් එක්ක කිට්ටු සමීප සම්බන්ධ ඇති කරගෙන තියෙනවා. නැත්නම් ලෝක ජනගහනය අනිවාර්යෙන්ම එකිනෙකා දැන හඳුනාගෙන හමාරයි. දැන් වෙනදා ඇමරිකානු ජාතිකයෙක් හෝ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් අඳින පළඳින දේවල් අපිට වැඩක් නැහැ. ඒගොල්ලෝ කන බොන විදිහ අපිට වැඩක් නැහැ. ඒගොල්ලෝ පාවිච්චි කරන යාන වාහන මොනවද ඒක අපිට වැඩක් නැහැ. අපිට රෝද 4ක් හරි රෝද 2ක් කරකැවෙනවා නම් අපිට ගමනාන්තරය යන්න පුළුවන් නම් අපිට ඕන වාහනයක් කොට්ටුයි. දැන් වෙනස් නේද? දැන් වෙනස්නේ. දැන් අපි බලනවා දියුණු රටක් ඇමරිකන් රාජ්‍යයේ පුරවැසියෝ පාවිච්චි කරන මොන වාහනයක්ද? මොන වගේ ඇඳුම්ද අදින්නේ? ජර්මනි, බ්‍රිතාන්‍ය, ජපානයේ අය පරිභෝජනය කරන්නේ මොන වගේ ආහාර පානද? මොන වගේ ඇඳුම් පැළඳුම්ද? මොන වගේ නිවාසවලද ඒගොල්ලෝ ජීවත් වෙන්නේ? මොන වගේ විනෝදකාමී දේවල් ඒගොල්ලෝ භුක්ති විඳිනවද? අපි හොයනවා. හොයලා අපිත් උත්සාහ කරනවා අන්නේ සමාජයේ පවුම්කරුවෙක් වෙන්න. ඕක තමයි සත්‍ය කතාව. නැත්නම් අපි දැන් ටයි කෝට් අඳින්න ඕනේ නැහැ. ටයි කෝට් අපේ රටේ සංස්කෘතියට අත්‍යවශ්‍ය එකක් නෙවෙයිනේ. නමුත් අපි ටයි කෝට් අඳිනවා. අඳින්නේ ඇයි? අපි ගෝලීකරණයත් එක්ක ලෝකයේ සෙසු රටවල ජනතාවගේ ජීවන පුරුදු අපි අධ්‍යයනය කරනවා. ඒ ජීවන පුරුදු අපි නිරීක්ෂණය කරනවා. ඒ ලෝකේ දියුණු රාජ්‍යයන් වල ජනතාවගේ ජීවන පුරුදු අපි අනිවාර්යයෙන්ම පරමාදර්ශයට ගන්නවා. ඕක තමයි සත්‍යය. ඒ නිසා ලෝකේ සෑම රටකම පුරවැසියන්ටත් අද විදේශ වෙළඳාම අත්‍යවශ්‍යයි. විදේශ වෙළඳාමට වෙන්නේ මොකද කියලා ඒගොල්ලෝ ඇහ ගහගෙන ඉන්නේ. ආනයන වලට මොකද වෙන්නේ? අපනයන වලට මොකද වෙන්නේ? දැන් යම්කිසි රටක යම් කාලවල తాවකාලිකව දිගු කාලීනව නෙවෙයි తాවකාලිකව යම් අර්බුදකාරී තත්ත්වයන් ඇති වෙනවා. දැන් සමහර රටවල සමහර කාලවල ඉන්ධන හිඟ වෙනවා. හිඟුණාම මිනිස්සුන්ට ඒක ලොකු ප්‍රශ්නයක්. ඒතොර ඒ රටේ පුරවැසියන් බලනවා ඇයි මේ ඉන්ධන නැව් කල්ැතුව ආනයනය කරන්නේ නැත්තේ? ඉන්ධන වලට ආනයන කියන්නේ ආනයන ඇනුමක් කරලා නැද්ද? නිසි වෙලාවට ඉන්ඩෙන්ටු ඒවල නැද්ද? කාගේද මෙතන වරද? මිනිස්සු ඒවට මොකද වෙන්නේ? ඒවට විරුද්ධව කැරලි ගහනවා, උද්ඝෝෂණය කරනවා. ඇයි ඒ රටේ පුරවැසියෝ විදේශ වෙළඳාම ගැන උනන්දුවක් දක්වන නිසා. ඕක තමයි සත්‍ය කතාව. තේරුණාද? දැන් විදේශ රටවලින් එන සුඛෝභෝගී භාණ්ඩ කියමුකෝ. අපි හිතමු චීස්, ඇපල්, මිදි වගේ දේවල්. යම් රටක් තහනම් කරොත් ඒ තහනම් කරපු රටේ පුරවැසියෝ ඒකට විරෝධය දක්වනවා. මොකද ඒගොල්ලෝ විදේශ වෙළඳාම තුල ආනයන ක්‍රියාකාරීත්වය තුලින් එම භාණ්ඩ පරිභෝජනය කරන්න බලාපොරොත්තු ඉන්නේ. තේරෙනවද? ඒ නිසා ඒගොල්ලොත් අනිවාර්යයෙන්ම විදේශ වෙළඳාම සම්බන්ධයෙන් ලොකු නඹුරුවක් දක්වනවා. පැහැදිලිද? ඒ නිසා ලෝකේ කිසිම රටක පුරවැසියෙකුට පවා විදේශ වෙළඳාමෙන් ඉවත් වෙන්න බෑ. ඒ සෑම කෙනෙක්ම විදේශ වෙළඳාම ක්‍රියාත්මක වන රිද්මය අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ නිරීක්ෂණය කරනවා. හොඳ අධ්‍යයනයක දෙනවා. ඒ අනුව විදේශ වෙළඳාම ලෝකේ ඕනෑම රටක ඕනෑම පුරවැසියෙකුට සමීප සංකල්පයක්. ඕනම රටක පුරවැසියන්ගේ ජීවන තත්ත්වය නැත්නම් ජීවන රටාව හැඩගස්වන ප්‍රධානම ආර්ථික මෙවලමක් වශයෙන් විදේශ වෙළඳාම සෑම පුද්ගලයෙකුටම සමීප සම්බන්ධතාව දක්වනවා. වැදගත් වෙනවා. තේරුණාද? ඒ වගේම යම් රටක් ඉක්මනින්ම සංවර්ධිත රටක් කියන තැනට පත් කරන්න, ගෙන යන්න ඉඳුරාම මහඟු සේවාවක් විදේශ වෙළඳාම මගින් ඉෂ්ට කරනවාමයි. තේරුණාද? ඒ නිසා විදේශ වෙළඳාම කියන්නේ ලෝකේ ආර්ථිකයන්ට ඒ වගේම සමාජයන්ට අතිශය කියන්නේ ලෝකේ ආර්ථිකයන්ගේ සංවර්ධනයට ලෝකේ ඕනම රටක සමාජයන්ගේ දියුණුවට අතිශය ප්‍රබල මෙහෙවරක් කරන ක්‍රියාවලියක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපිට විදේශ වෙළඳාම අමතක කළ නොහැකි. ඒ වගේම විදේශ වෙළඳාම තුළින් රටක් ස්වර්ණමය යුගයකට පවා අරගෙන යන්න පුළුවන් මහා බල සම්පන්න සංකල්පයක් නැත්නම් ක්‍රියාවලියක් කියන එක තේරුම් ගන්න වෙනවා. හොඳයි. අපි බලමු මුලින්ම විදේශ වෙළඳාමට අපි තව නම් කියනවා. විදේශ වෙළඳාම, ජාත්‍යන්තර වෙළඳාම, ඒ වගේම අන්තර්ජාතික වෙළඳාම සිංහලෙන් කියනවා. ඉංග්‍රීසියෙන් අපි භාවිතා වෙනවා එක්ක ෆොරින් ට්‍රේඩ්. එහෙම නැත්නම්
ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් එහෙම නැත්නම් මෙතන නැතත් ඕවර්සීස් ට්‍රේඩ් කියලාත් කියන්න පුළුවන්. ඕවර්සීස් ට්‍රේඩ් තේරුණාද? ඕවර්සීස් කියලා පාවිච්චි වෙනවා. ඕවර්සීස් ට්‍රේඩ් කියලාත් කියන්න පුළුවන්. පැහැදිලිනේ? එනම් ඔක්කොම හරි. ඔව් එහෙමනම් විදේශ දාම කියන්නේ යම් රටක් වෙනත් රටක් හෝ රටවල් සමග සිදු කරන වෙළඳාම. එච්චරයි. කිසියම් රටක් තවත් එක් රටක් සමග හෝ රටවල් දෙකක් හෝ කීපයක් සමග භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදු කරනවා නම් භාණ්ඩ හා සේවා හෝමාරු ක්‍රියාවලින් දියත් කරනවා නම් ඒක තමයි විදේශ වෙළඳාම කියන්නේ. ඉංග්‍රීසියෙන් නම් ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් නැත්නම් ෆොරින් ට්‍රේඩ් නැත්නම් ඕවර්සීස් ට්‍රේඩ්. හරිනේ? ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ ප්‍රධාන න්‍යායන්. දැන් අන්තර්ජාතික වෙළඳාම සම්බන්ධයෙන් ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥයින් ගණනාවක්ම විවිධ වූ න්‍යායන්, ඒගොල්ලෝ විදේශ වෙළඳාම් පිළිබඳ තමන්ගේ මතය, තමන්ගේ දැක්ම විවිධ න්‍යායන් වශයෙන් ලෝකෙට දායාද කළා. නමුත් මේ වන විට ඒකෙන් ලොව පිළිගත් න්‍යායන් දෙකක් ක්‍රියාත්මක වෙනවා. ඒ දෙක තමයි අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ උසස් පෙළ ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යයන විෂයන් තුළ සාකච්ඡා කරන්නේ. තේරෙනවද? එකක් තමයි නිරපේක්ෂ වාසි මූලධර්මය. The principle of absolute advantage කියන එක. The principle of absolute advantage. නිරපේක්ෂ වාසි මූලධර්මය. අනිත් එක තමයි සාපේක්ෂ වාසි මූලධර්මය. ඔය දෙක තමයි ලෝකයේ පිළිගත් අන්තර්ජාතික වෙළඳ න්‍යායන් දෙක. සමාන යෙදවුම් ප්‍රමාණයකින් එක් රටකට තවත් රටකට වඩා කාර්යක්ෂමතාවයකින් ඒක තේරුම එනම් අඩු පිරිවැයක් යටතේ වැඩි ඵලදාවක් බිහි කළ හැකි. තේරෙනවද? අඩු පිරිවැයක් යටතේ වැඩි ඵලදාවක් බිහි කළ හැකි කියන එක තමයි මේ කාර්යක්ෂමතාව කියන එක තේරුම. සමාන යෙදවුම් ප්‍රමාණයකින් එක් රටකට තවත් රටකට වඩා කාර්යක්ෂමතාවකින් භාණ්ඩ නිපදවීමේ හැකියාව පිළිබිඹු කරන මූලධර්මය තමයි මේ නිරපේක්ෂ වාසි මූලධර්මය කියලා කියන්නේ. යම් රටක් වෙනත් රටක් හෝ වෙනත් රටවලට සාපේක්ෂව ගත්තම වැඩි කාර්යක්ෂමතාවයකින් යුතුව නිපදවීමේ හැකියාව ශක්තිය පෙන්눔 කරන න්‍යාය තමයි නිරපේක්ෂ වාසි මූලධර්මය කියලා කියන්නේ. ඒ කියන්නේ යම් රටක් වෙනත් රටවල් එක්ක සසදද්දී සාපේක්ෂව අඩු වියදමකින් ඉහළ ඵලදායීතාවක් ඇතුව. ඒ කියන්නේ අඩුම යෙදවුම් වලින් වැඩිම නිමවුම් ප්‍රමාණයක් බිහි කරන්න පුළුවන්. දැන් සමහර රටවල් වලට යෙදවුම් ඒකක දෙකකින් එක භාණ්ඩය හදන්න පුළුවන්. සමහර රටවල් වලට යෙදවුම් ඒකක දෙකකින් භාණ්ඩ පහක් හදන්න පුළුවන් තත්ත්වයක් තියෙන්න පුළුවන්. අන්න වාසිදායකයි. ඒ වගේ අඩු පිරිවැයකින් වැඩි ඵලදායීතාවක් බිහි කළ හැකි. තේරෙනවද? භාණ්ඩ නිෂ්පාදනය කිරීම අත්‍යවශ්‍යයි කියන න්‍යාය තමයි මේ කියන්නේ. තේරුණානේ? එතකොට යම් රටකට වෙනත් රටත් එක්ක බලද්දී වියදම වැඩි නම් යම් යෙදවුම් ප්‍රමාණයකින් සාපේක්ෂව වැඩි භාණ්ඩ ප්‍රමාණයක් හදන්න බැරි නම් ඒකත් හල යුතුයි. ඒක ආනයනය කළ යුතුයි. Tamanට නිරපේක්ෂ වශයෙන් වාසිදායක භාණ්ඩ හා සේවා පමණයි නිපදවන්න ඕන කියන එක තමයි මේකේ මේ න්‍යාය හරය වෙන්නේ. එතකොට මේ න්‍යාය හඳුන්වා දුන්නේ කවුද? ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥයා වන ඇඩම්ස් ස්මිත්. කවුද? ආර්ථික විද්‍යාඥයෙ ආර්ථික විද්‍යාව විෂය කවුද? ඇඩම්ස් ස්මිත් කියන්නේ ආර්ථික විද්‍යාව විෂය පියා තාත්තා. එහෙමනේ. ඇල්ෆ්‍රඩ් මාර්ෂල් කියන ආර්ථික විද්‍යාවේ මව. එහෙමනේ විවහාර වෙන්නේ. එහෙනම් ආර්ථික විද්‍යාව පියා උනේ මොකද? The Wealth of Nation. ජාතීන්ගේ ධනය කියන සුප්‍රකට ආර්ථික විශ්ලේෂණාත්මක ග්‍රන්ථය ලෝකෙට හඳුන්වලා දීලා මුළු ලෝකෙම ඒ ග්‍රන්ථයට වසඟ වෙලා මුළු ලෝකෙම ආර්ථික විද්‍යාව විෂයට මූලික බරතැබීමක් කරන්න පටන් ගත්ත නිසා තමයි මෙයාට ආර්ථික විද්‍යාව පියා කියන විරුදාවලිය ආවේ. ඒතොර ඇඩම් ස්මිත් විසින් හඳුන්වා දෙන ලද මෙම න්‍යාය පදනම් වූයේ වටිනාකම් මත ශ්‍රම න්‍යාය මතයි. වටිනාකම මත ශ්‍රම න්‍යාය මත. The labor theory of value. ඒක තේරුම තමයි ශ්‍රම ඒකකයකට බිහි කළ හැකි නිමෙවුම විග්‍රහ කරනවා. උදාහරණයක් වශයෙන් ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය කියලා රටවල් දෙකක් ගන්නවා.
ඒතර ඇමරිකාව කිසියම් ශ්‍රම ඒකකයක් ශ්‍රම පැයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශ්‍රම වැඩමුළුවක් වෙන්න පුළුවන්. පැය 8ක වැඩමුළුවක් වෙන්න පුළුවන්. එක ශ්‍රම පැයක් වෙන්න පුළුවන්. එක්ක එක ශ්‍රමිකයෙක් කියලා හිතන්න පුළුවන්. ශ්‍රම ඒකකේ ඕන විදිහට මේ ගන්න. එක්ක එක ශ්‍රමිකයෙක් නැත්නම් ශ්‍රමික පැයක් නැත්නම් ශ්‍රමික වැඩමුළුවක්. ශ්‍රම ඒකකයකට ඇමරිකාව ආහාර 40ක් නිපදවනවා. ඒකක. බ්‍රිතාන්‍ය ඒකක 10 නිපදවනවා. ශ්‍රම ඒකකයකට ඇමරිකාව රිදිපිලි ඒකක 20ක් හදනකොට බ්‍රිතාන්‍ය ඒකක 60ක් හදනවා. තේරුණාද? එහෙමනම් මෙහිදී ඇමරිකාවට ශ්‍රම ඒකකයක් සඳහා නිපදවිය හැක්කේ ආහාර ඒකක 40ක් හෝ රිදී ඒකක 20යි. ඇමරිකාවට ශ්‍රම ඒකකයකින් හදන්න පුළුවන් මොනවද? ආහාර ඒකක 40ක් හෝ රිදී ඒකක 20ක දෙකම හදන්න බෑ. එක්ක ආහාර ඒකක 40ක් සඳහා මේ ශ්‍රම ඒකකය අපිට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක අයින් කරලා මේ ශ්‍රම ඒකකයේ රිදිපිලි 20ක් ඇදීම සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඒ අනුව ඇමරිකාව ආහාර නිපදවීමෙන්ද බ්‍රිතාන්‍ය රිදි නිපදවීමෙන්ද නිරපේක්ෂ වාසි අත්කරගනී කියලා කියන්නේ. ඒතරම් දැන් ඇමරිකාව ගත්තොත් මේ ශ්‍රම ඒකකයේ පාවිච්චි කරලා එක්ක ආහාර ඒකක 40ක් හදනවා. නැත්නම් ඒක අත්හැරලා රිදිපිලි ඒකක 20ක් හදනවා. නිරපේක්ෂව කියන්නේ ඇමරිකාව විතරක් හිතුව. නිරපේක්ෂව ඇමරිකාවට මොකද වාසි? නිරපේක්ෂය කියන්නේ සංසන්දනාත්මක නැහැ. මොකද වාසි? ඇමරිකාවට වාසි ආහාර ඒකක 40ක් හදන එක. වැඩි ප්‍රමාණයක්. මේ ශ්‍රම ඒකකේ පාවිච්චි කරලා එක්ක බ්‍රිතාන්‍යයට ආහාර ඒකක 10ක් හදන්න පුළුවන්. එක්ක ඒක කරන්නේ නැතුව නතර කරලා බ්‍රිතාන්‍යයට මේ ශ්‍රම ඒකකෙන් රිදිපිලි ඒකක 60ක් හදන්න පුළුවන්. එහෙනම් බ්‍රිතාන්‍ය නිරපේක්ෂව ඒ කියන්නේ බ්‍රිතාන්‍ය තුල ඉඳන් මෙන්න මේ භාණ්ඩ වර්ග දෙක සංසන්දනය කළොත් වෙනත් රටවල් එක සංසන්දන නැතුව සංසන්දනය කළොත් බ්‍රිතාන්‍යයට වාසි වෙන්නේ මොකද්ද? මොනවද? රිදිපිලි හදන එකයි. ඕක තමයි නිරපේක්ෂ වාසිනියන් කියන්නේ. ඒ කියන්නේ අඩුම යෙදවුම් වලින් වැඩි භාණ්ඩ ප්‍රමාණයක් හදන්න පුළුවන් වෙන්නත් ඕනේ. නිෂ්පාදන පරිවැඩ වෙන්නත් ඕනේ. එහෙනම් පැහැදිලිව බ්‍රිතාන්‍යයට ඒ තත්ත්ව උදා කරන්නේ රිදිපිලි වලදී. ඇමරිකාවට ඒ තත්ත්වය උදා වෙන්නේ ආහාරවලදී. ඔන්න ඕක තමයි නිරපේක්ෂ වාසිනියන් කියන්නේ. එහෙනම් මේක ඇඩම් ස්මිත් කියන්නේ ඇමරිකාව මේ ශ්‍රම ඒකකයකට වැඩිම ප්‍රමාණයක් හදන්න පුළුවන් ආහාර හදන්න ඕන. බ්‍රිතාන්‍ය ශ්‍රම ඒකකයකින් වැඩිපුර බිහි කළ හැකි රිදිපිලි හදන්න ඕන. ඕක තමයි නිරපේක්ෂ වාසිනියන් කියන්නේ. Tamanට දැන් ඇමරිකාවට රිදිපිලි අවශ්‍ය නම් මේ ආහාර අපනයනය කරලා බ්‍රිතාන්‍යයට හෝ වෙනත් රටකට අපනයනය කරලා විනිමය උපයගෙන ඒ ලැබෙන විනිමයෙන් බ්‍රිතාන්‍ය රිදි ගේන්න පුළුවන්. බ්‍රිතාන්‍යයට ආහාර ඕන නම් බ්‍රිතාන්‍ය මේ වැඩිපුර නිපදවන රිදිපිලි ප්‍රමාණයක් ලෝකෙට විකුණලා විනිමය උපයලා ඇමරිකාවෙන් ආහාර ගේන්න පුළුවන්. විසත් දෙකම හදන්න බෑ. දෙකම හදන්නේ යන්න අවශ්‍යද එතකොට මොකද වෙන්නේ? අලාභ වෙනවා. නිෂ්පාදන පිරිවැය වැඩි වෙනවා. ජාතික නිෂ්පාදනය අඩු වෙනවා. නිෂ්පාදන ඵලදායීතාව අඩු වෙනවා. වඩාත්ම නිෂ්පාදන ඵලදායීතාවයේ තියෙන දේ හොයාගෙන තමයි අපි මේ ඇඩම් ස්මිත් මේ අර්ථකථනය කරන්නේ. තේරෙනවද? ඒකෙත් අර්ථයක් තියෙනවනේ. ඒකෙත් අර්ථයක් තියෙනවා. නිරපේක්ෂ වශයෙන් ගත්තම ඇමරිකාවට ශ්‍රම ඒකකයකින් එක්ක ආහාර ඒකක 40ක් නැත්නම් රෙදි ඒකක 20ක්. නමුත් වඩා වාසිදායකයි වැඩිපුර හදන එක නම් ආහාර තෝරගන්න. නේ? නිරපේක්ෂ වශයෙන්. right. ඊළඟට අපි බලමු දෙවන න්‍යාය. සාපේක්ෂ වාසි න්‍යාය. මෙන්න මේක තමයි වැදගත්ම න්‍යාය. අද මුළු ලෝකයේම විදේශ වෙළඳාමේ පදනම වෙලා තියෙන මේ සාපේක්ෂ වාසි න්‍යාය. අද මුළු ලෝකෙම විදේශ වෙළඳාමේ සාරය නැත්නම් ක්‍රීම් එක වශයෙන් සලකන්නේ සාපේක්ෂ වාසි න්‍යාය. ඒ නිසාම ආර්ථික විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයන කියන විෂයන් වල උසස් පෙළ ප්‍රශ්න පත්‍ර වලදී වැඩිපුර සාපේක්ෂව ප්‍රශ්න 75%ක්ම මේ න්‍යාය නැහුත් 75%ක්ම අහන්නේ සාපේක්ෂ වාසි න්‍යාය. නිරපේක්ෂ වාසි න්‍යාය අහන්නේ 25%ක් වගේ උපරිමයක් පමණයි. තේරුණාද? සාපේක්ෂ වාසි න්‍යාය, the theory of comparative advantages. අරක absolutely මේක comparative advantages. නැත්නම් මේක තව නම් කියනවා සාපේක්ෂ පිරිවැය න්‍යාය. සාපේක්ෂ පිරිවැය වාසි න්‍යාය කියන්නේ මේකමයි. සාපේක්ෂ වාසි න්‍යාය එක්ක සාපේක්ෂ පිරිවැය න්‍යාය එක්ක සාපේක්ෂ පිරිවැය වාසි න්‍යාය කියලා කියනවා මේ දෙක කම්බයින් කරලා. එහෙම නැත්නම් විදේශ වෙළඳාම් පිළිබඳ සුද්ධ න්‍යාය. විදේශ වෙළඳාම් පිළිබඳ සුද්ධ න්‍යාය. එහෙම නැත්නම් විදේශ වෙළඳාම් පිළිබඳ නව සම්භාව්‍ය න්‍යාය. කියන්නේ මේකමයි. නව සම්භාව්‍ය න්‍යාය. නව සම්භාව්‍ය න්‍යාය. නව සම්භාව්‍ය න්‍යාය කියන්නේ මේකමයි. නව සම්භාව්‍ය න්‍යාය.
කියන්නේ තෝකම. මේ න්‍යාය ලෝකෙට දායාද කරන්නේ ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙක් වන ඩේවිඩ් රිකාඩෝ කියන සුප්‍රකට ආර්ථික විද්‍යාඥයා. ඩේවිඩ් රිකාඩෝ මතකනේ නිරපේක්ෂ වාසි න්‍යාය හඳුන්වා දෙන්නේ කවුද? ඇඩම් ස්මිත්. සාපේක්ෂ වාසි න්‍යාය හඳුන්වා දෙන්නේ ලෝ ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙක් වන ඩේවිඩ් රිකාඩෝ. ඉංග්‍රීසි ජාතික ඩේවිඩ් රිකාඩෝ නම් සුප්‍රකට ආර්ථික විද්‍යාඥයා විසින් ඉදිරිපත් කළ මේ න්‍යායෙන් අදහස් කරන්නේ කිසියම් රටක් තවත් රටකට සාපේක්ෂව අඩු ආවස්තික පිරිවැයක් සහිතව එම භාණ්ඩ නිපදවිය හැකි තත්ත්වය සාපේක්ෂව වාසියක් බවයි. වැදගත්ම දේ කියනවා මේ න්‍යායෙන් අදහස් කරන්නේ කිසියම් රටක් යම් රටක් තවත් රටකට සාපේක්ෂව අඩු ආවස්තික ඔන්නකොතම හරයමකි. අඩු ආවස්තික පිරිවැයක් සහිතව එම භාණ්ඩ නිපදවිය හැකි තත්ත්වය සාපේක්ෂව වාසියක් බවයි. වෙනත් රටවල් එක සසදද්දී අඩු ආවස්තික පිරිවැයකින් භාණ්ඩ හදන්න පුළුවන් නම් ඒක තමයි වඩාත්ම වාසිදායක තත්ත්වය කියන එක තමයි රිකාඩෝ කියන අර්ථ විද්‍යාඥයා උදාහරණය කරන්නේ. ඒ අනුව සාපේක්ෂ වාසි න්‍යායෙන් ගම්‍ය වන්නේ යම් රටක් තවත් රටක් හෝ රටවල් සමග එක කැමති විදිහට උඩ කියන්න පුළුවන්. යම් රටක් එක්කෝ තව වෙනත් රටක් සමග නැත්නම් වෙනත් රටවල් සමග සසදා බලන විට වැඩිම වාසියකින් හෝ අඩුම වාසියකින් තේරෙනවද? මේක තේරුම වැඩිම වාසියකින් හෝ අඩුම අවාසියකින් නිපදවිය හැකි භාණ්ඩ හා සේවා තෝරාගෙන ඊළඟ වැදගත් දේ අතිරික්තයක් සමග නිපදවන්න සර්ප්ලස් එකක් හදන්න ඕන. තමන්ගේ රටේ පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණය ඉක්මව හදන්නට ඕන. අතිරික්තයක් සමග නිපදවා ජාත්‍යන්තර වෙළඳාමේ යෙදීමෙන් නැත්නම් ආනයන අපනයන කිරීමෙන් ජාත්‍යන්තර වෙළඳාමේ යෙදීමෙන් සෑම රටකටම අවසානයේදී වාසියක් වන බව තමයි මේ න්‍යායෙන් රිකාඩෝ කියන්නේ. තේරුණාද? දැන් මෙයා කියනවා යම් රටක් තවත් රටක් හෝ රටවල් සමග සසදා බලන්න ඕනේ. මොකද මේක සාපේක්ෂ වාසී නිරපේක්ෂ නෙවෙයි. ඉස්සෙල්ලා ගෙහෙ බැලුවේ නෑ. යම් රටක් තවත් රටක් හෝ රටවල් සමග සසදා බලද්දී වැඩිම වාසියකින් හෝ අඩුම වාසියකින් නිපදවිය හැකි භාණ්ඩ හා සේවා තෝරාගෙන ඒව විතරයි හදන්න ඕනේ. මොකද්ද මේකේ තේරුම? අපි හිතමු ලංකාව අපේ රටට භාණ්ඩ වර්ග 10ක් හදන්න පුළුවන් කියමුකෝ. 10ක් හදන්න පුළුවන්. ඔය 10ම වාසි. වාසි කියන්නේ අලාභ නැහැ. නිෂ්පාදන පිරිවෙ ඉක්මවා අපට ආදායම ලබන්න පුළුවන්. 10ම වාසි. රිකාඩෝ කියන්නේ 10ම වාසි වුණොත් 10ම හදන්න එපා. ඒ 10 මොකද්ද? වැඩිම වාසිදායක භාණ්ඩ. වැඩිම වාසිදායක භාණ්ඩ එකක් දෙකක් තුනක් කීයක් හරි තෝරගෙන හදන්න ඕනේ. ඔක්කොම හදන්න එපයි කියලා කියන්නේ. අපි හිතමු ලංකාව නිපදවන්නේ භාණ්ඩ ඒකක 10යි. ඒ 10ම අවාසි. පාඩු. නිෂ්පාදන පිරිවෙවත් ආවරණය වෙන්නේ නැහැ. මොකද කියන්නේ? රිකාඩෝ කියනවා 10ම පාඩු නම් 10ම හදන්න එපාද නැහැ හදන්න ඕනේ. පාඩුනත් හදන්න කොහොමද? අඩුම අවාසි. අඩුම අලාභ ලබන්න පුළුවන් භාණ්ඩ තෝරගෙන හදන්න කියන එක කියන්නේ. ඒක තේරෙනවද? එහෙනම් එක්ක වැඩිම වාසියකින් නැත්නම් අඩුම අවාසියකින් නිපදවිය හැකි භාණ්ඩ හා සේවා තෝරාගෙන මොකද කරන්නේ? අතිරික්තයක් සමග හදන්න කියලා කියන්නේ. රටේ පරිභෝජනයට අවශ්‍ය ධාරිතාව ඉක්මව අතිරික්තයක් හදලා ඒවා ජාත්‍යන්තර දාමට යොදා ගන්න. යොදා ගැනීමෙන් අවසානයේදී සෑම රටකටම වාසියක් කරගත හැකි බව. සෑම රටකටම සමබර වාසි අත් කරගත හැකි බව අවධාරණය කරන න්‍යාය නැත්නම් මූල ධර්මයේ තමයි සාපේක්ෂ වාසි න්‍යාය කියලා කියන්නේ. එනම් අඩු ආවස්තික පිරිවැයක් සහිත දෑ නිපදවන්න. අඩු මේක දැන් මේ මුලින් කිව්වෙත් සාපේක්ෂ වාසි න්‍යාය දීර්ඝ ක්‍රමයට. ඊට වඩා කෙටියෙන් කියනවා මෙන්න එනම් අඩු ආවස්තික පිරිවැය සහිත දෑ නිපදවා අපනයනය කිරීමෙන් සෑම රටකටම වාසියත් කරගත හැකි බව විග්‍රහ කරන න්‍යාය. එහෙම කිව්වත් හරි විභාගෙට. දැන් BS පේපර් එකේ කීප සැරයක්ම මේ නිර්වචනය ඇහුවම මේකටත් ලකුණු දුන්නා නොවේ. නමුත් මාකින් ස්කීම් වල වැඩිපුර හයිලයිට් කරන්න විශ්ලේෂණාත්මක ක්‍රම දීර්ඝ ක්‍රමය. මොකද්ද? යම් රටක් තවත් රටක් හෝ රටවල් සමග සසදා බලද්දී වැඩිම වාසියක් ඇති හෝ අඩුම අවාසියක් ඇති භාණ්ඩ පමණක් තෝරාගෙන අතිරික්තයක් සමග නිපදවා. එම අතිරික්තය විදේශ වෙළඳාමේ දීමෙන් නැත්නම් කෙලිම කියනවා අපනයනය කිරීමෙන් උපයා ගන්නා විනිමය තුලින් තම රටේ නොනිපදවන වෙනත් භාණ්ඩ ආනයනය කර ගැනීම තුලින් අවසානයේදී සෑම රටකටම සමබර වාසියක් කරගත හැකි බව
කියන න්‍යාය තමයි කියලා විස්තර කරන්න පුළුවන්. එහෙම නැත්නම් අඩු ආවස්තික පිරිවැයක් සහිත දෑ නිපදවා ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අතිරික්ත සම නිපදවන්න ඕනේ. නිපදවා එම අතිරික්තය අපනයනය කිරීමෙන් සෑම රටකටම වාසියත් කරගන්න පුළුවන් කියන එක තමයි රිකාඩෝ කියන්නේ. අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. මෙන්න තියෙන ක්‍රමය. ශ්‍රම පැයකට නිපදවන ඒක ගන්න දීලා තියෙනවා. නිපදවන භාණ්ඩය නැත්නම් ද්‍රව්‍ය දීලා තියෙනවා. තිරිඟු කිලෝ ඇඟලුම් ඒකක. ශ්‍රම පැයකට ලංකාවට ඒ කියන්නේ එක ශ්‍රම පැයකින් ඒ කියන්නේ එක්කෙනෙක්ගෙන් හරි සමස්ත ශ්‍රමිකයන් හරි ශ්‍රම පැයකින් ලංකාවට ඕනනම් තිරිඟු කිලෝ 6ක් නිපදවන්න පුළුවන්. තිරිඟු කිලෝ 6ක් නිපදවන්න පුළුවන්. එහෙම නැත්නම් තිරිඟු නිපදවන්නේ නැත්නම් දෙකම කරන්න බෑ. එකයි කරන්න පුළුවන්. නැත්නම් ඇඟලුම් මේක 4ක් නිපදවන්න පුළුවන්. හරිද? ඉන්දියාවට ශ්‍රම පැයකින් තිරිඟු කිලෝ එකයි හදන්න පුළුවන්. තේරුණාද? ඇඟලුම් මේකක දෙකයි හදන්න පුළුවන්. දැන් මොකද කියන්නේ? ලංකාවටද වාසි ඉන්දියාවටද වාසි දෙගොල්ලන්ටම වාසි. ලංකාවටයි වාසි. ඉන්දියාවට වාසි නෑ. ඒ කියන්නේ ශ්‍රම පැයකින් ලංකාවට තිරිඟු කිලෝ 6ක් හදන්න පුළුවන්. ඉන්දියාවට එකක් පමණයි. එහෙම නැත්නම් ශ්‍රම පැයකින් ලංකාවට ඇඟලුම් එක 4ක් පුළුවන්. ඉන්දියාවට දෙකයි පුළුවන්. එහෙනම් තිරිඟුද ඇඟලුම්ද දෙකෙන්ම ගත්තම ඒක නිරපේක්ෂව ගත්තොත් හරි සාපේක්ෂව නෙවෙයි නිරපේක්ෂව ගත්තොත් අනිවාර්යයෙන්ම ලංකාවට දෙකම වාසි. දෙකම වාසි. ඊට වගව අනුව භාණ්ඩ දෙකම නිපදවීම අතින් නිරපේක්ෂ ලෙස ලංකාවට වාසියක් වන අතර ඉන්දියාවට නිරපේක්ෂ ලෙස වාසි දෙකම පාඩුයි. නමුත් ආවස්තික පිරිවැය ගන්නේ කළ විට පහත ආකාරයෙන් සත්‍ය වාසි තත්ත්වය හඳුනා ගන්න පුළුවන්. නැත්නම් විදේශ වෙළඳාමේ නැත්නම් වෙළඳාමේ සැබෑ මූර්ත වාසිය සැබෑ මූර්ත වාසිය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ආවස්තික පිරිවැය ගන්නේ කරාම ගන්නේ කලට පහත ආකාරයෙන් සත්‍ය වාසි තත්ත්වය හඳුනා ගන්න පුළුවන්. ඒක හොයන්නේ කොහොමද? මේ වගේ සමීකරණයක් ගත්තොත් ඉර උඩට ගන්නවා කැප කරන නිමවුම. ඉර යටට ගන්න අපේක්ෂිත නිමවුම. ඒ කියන්නේ ලංකාව ශ්‍රම පැයකින් තිරිඟු නිපදවන තීරණය කරනවා. තිරිඟු නිපදවන තීරණය කරනවා ඒක ගන්න යට 6. අපේක්ෂිත නිමවුම. තිරිඟු නිපදවද්දී අනිත් එක බෑ. මොකද්ද? කැප කරන්න වෙනවා. මොකද්ද කැප කරන්න වෙන්නේ එහෙනම්? ඇඟලුම්. එහෙනම් උඩරකට ඇඟලුම්. ලංකාව ඇඟලුම් නිපදවන්න තීරණය කරොත් ඒ කියන්නේ යට අපේක්ෂිත නිමවුම. එහෙනම් ඇඟලුම් නිපදවන්න ගත්තොත් ඇඟලුම් යටට දාද්දී කැප කරන්න වෙන්නේ මොකද්ද? තිරිඟු. එහෙනම් ඒ කියන්නේ උඩ. ඔන්න ඔය විදිහට තමයි ආවස්තික පෙරේ බලන්නේ. මතකනේ ආවස්තික පෙරේ ආර්ථ විද්‍යාවේදී ඔයගොල්ලෝ හොඳට විග්‍රහ කරලා තියෙනවානේ. එක් දෙයක් වෙනුවට කැප කරන තවත් දෙයක්. ආවස්තික පෙරේ කියන්නේ. ඒක අපිට මෙන්න මේ විදිහට ගණනය කරන්න පුළුවන්. මේ තියෙන්නේ දැන් තිරිඟු ඒකකයක දැන් එහා පැත්තෙන් නැවත ගත්තොතින් ලංකාවට ශ්‍රම ඒකකයකට එක්ක තිරිඟු කිලෝ 6ක් පුළුවන්. නැත්නම් ඇඟලුම් ඒකක 4ක් පුළුවන්. හරිනේ? තිරිඟු ඒකක 6ක් ඇඟලුම් ඒකක 4ක්. තිරිඟු 6ක්. ඇඟලුම් 4ක්. එතකොට දැන් සූත්‍ර මතකයි මේ යටට දාන්නේ අපේක්ෂිත නිමවුම. ඒ කියන්නේ තිරිඟු නිපදවන්න ඕනනම් කැප කරන්න වෙන ඇඟලුම්. එහෙනම් ඒක දාන උඩට. මොකද වෙන්නේ? 4ට 6 වර බිඳුවයි 0.4 වරක් 6 36 ආයෙත් තියෙන 36 නේ එහෙනම් දශම 0.6ක් එනවා දල වශයෙන්. ඒ වගේම ලංකාවට ඇඟලුම් නම් නිපදවන්න ඕනේ. එහෙනම් අපේක්ෂිත නිමවුම වශයෙන් යට එන්නේ මොකද්ද? ඇඟලුම් 4. හරිද? කැප කරන්න වෙනවා තිරු එහෙනම් 6 දාන උඩ. එහෙනම් 4 වරක් 1යි 2ක් විතර 24 වරක් 5.5යි. මේ තියෙන එහෙනම් ලංකාවේ තිරිඟු ඒකකයක ආවස්තික පිරිවැය 0.66යි සාපේක්ෂව අඩුයි. රෙදි ඒකකයක ආවස්තික පිරිවැය 1.5යි. එහෙනම් රෙදි සහ තිරිඟු ගත්තම ලංකාවේදී මොකද ලංකාවට අඩු ආවස්තික පිරිවැයක් සහිත එක මොකද්ද?
මොකක්ද තිරිඟු රිදි නෙවෙයි තේරුණාද? ඔය විදිහටම ඉන්දියාවේ ගත්තොත් එහෙම ඉන්දියාවේ එක්කෝ ශ්‍රමපෑයකට තිරිඟු කිලෝ එකක් හදනවා නැත්නම් ඇඟලුම් දෙකක් හදනවා. තේරුණාද? 1යි 2යි මේ වගේ එන්නේ. 1යි 2යි මේ වගේ එන්නේ. 1යි 2යි මේ ඉන්දියාවට. එහෙනම් තිරිඟු හදන්න ඕන. ඒ කියන්නේ තිරිඟු හදන්න ඕන. එහෙනම් තිරිඟු හදන්න ඕන නම් ඒක ගන්නවා යට. අපේක්ෂිත නියම වශයෙන් එක. කැප කරන්නේ මොකද්ද? ඇඟලුම් දෙක. එහෙමනම් ආවස්තික පිරිවැය කීයද? 2යි. ඒක තමයි ආව. ඒ වගේම ඉන්දියාවට ඇඟලුම් හදන්න ඕන නම් ඒක තමයි අපේක්ෂිත නියම. එහෙනම් ඉරයට 2. කැප කරන්නේ මොකද්ද? තිරිඟු 1. එහෙනම් 0.5. පැහැදිලිද? දැන් බලන්න අපි මුල් ස්ලයිඩ් එකේදී කිව්වා নিরপেক্ষව බැලුවොත් নিরপেක්ෂ කියන්නේ මතකයි ආපස්සට ගිහලා බැලුවොත් මේ බලන්න নিরপেক্ষ දැන් ලංකාව විතරක් හිතුවොත් ලංකාවට ශ්‍රමපෑයකින් එක්ක තිරිඟු 6ක් හදන්න පුළුවන්. ඇඟලුම් 4ක් හදන්න පුළුවන්. එතකොට ඉන්දියාවට ඒ ශ්‍රමපෑයෙන්ම තිරිඟු 1යි ඇඟලුම් 2යි. එහෙනම් নিরপেক্ষව දෙකම වාසි මොකද්ද? ලංකාවට. ඉන්දියාවට වාසි නැහැ එකක්වත්. නමුත් අපි ඔගේ ආවස්තික පිරිවැය බැලුවම පස්සේ තත්ත්වය මේ ආවස්තික පිරිවැයේදී ලංකාවට වාසි වෙනවා රිදි වලට වඩා තිරිඟු. මොකද ආවස්තික පිරිවැය අඩුයි. තේරුණාද? ඉන්දියාවට බැලුවොත් රිදි වල තිරිඟු වල ආවස්තික පිරිවැය 2යි රිදි වල ආවස්තික පිරිවැය 0.5යි. 0.5යි. තේරුණාද? ඒතර ලංකාවට 1.5ක් යනවා. එහෙනම් ඇත්තටම එහෙනම් දැන් ඉන්දියාවට සාපේක්ෂව වශයෙන් මොකද්ද? රිදි වල ආවස්තික පිරිවැය අඩු නිසා රෙදි නිපදන එක වාසදායකයි. ලංකාවට තිරිඟු නිපදන වාසදායකයි. එහෙනම් අඩු ආවස්තික පිරිවැය තමයි මම රවුම් කරන්නේ. ලංකාවට අඩුම ආවස්තික පිරිවැයක් තියෙන තිරිඟු. ඉන්දියාවට අඩුම ආවස්තික කියන්නේ ලංකාවත් ඉන්දියාවත් දෙක ගැනම හිතුවත් අඩුම ආවස්තික පිරිවැයක් තියෙන්නේ රෙදි වලට. එහෙනම් මොකද්ද වෙන්නේ? ඒ අනුව ලංකාවට තිරිඟු නිපද වීමෙන් අතින්ද ඉන්දියාවට රෙදි නිපද වීම සඳහාද අඩු ආවස්තික පිරිවැයක් පවතින බැවින් ලංකාව අතිරික්තයක් සමග තිරිඟු නිපදවන්න ඕන. තිරිඟු නිපදවා ඉන්දියාවට අපනයනය කර. රෙදි ආනයනය කිරීමෙන්ද ඉන්දියාව රෙදි අපනයන කොට ඒගොල්ලෝ දැන් රෙදි හදන්නේ ඉන්දියාව රෙදි අපනයනය කර ලංකාවෙන් තිරිඟු ආනයනය කිරීමෙන්ද රටවල් දෙකටම වැඩි වාසියක් කරගන්න පුළුවන්. ඕක තමයි සාපේක්ෂ වාසි න්‍යාය කියන්නේ. ඒ නිසා নিরপেক্ষ වාසි න්‍යායට මේ සාපේක්ෂ වාසි න්‍යාය හරිම ප්‍රායෝගිකයි. රිකාඩෝ බොහොම සූක්ෂම ලෙස নিরপেক্ষ වාසි න්‍යාය අභිබවා යමින් ලෝක වෙළඳාම තුල මුල් බැසගත් ලෝකයේ වඩා පිළිගත් න්‍යාය බවට පත් කරන්න මේ සාපේක්ෂ වාසි න්‍යාය හේතුනේ මෙන්න මේ ආවස්තික පිරිවැයන අඩු ආවස්තික පිරිවැයක් සහිත භාණ්ඩ නිපදවිය යුතුයි කියන සංකල්පය මෙන්න මේ මෙයාගේ න්‍යායයෙන් මේ මූලධර්මයෙන් මොකද කරන්නේ එළියට ගත්ත අරගෙන පෙන්නපු නිසා අඩු ආවස්තික පිරිවැයක් සහිත භාණ්ඩ නිපදවීම තමයි සැබෑ වාසිය ලබන්න පුළුවන් කියන තැන හරය නැත්නම් ක්‍රීම් එක බොහොම අපූර්වට හයිලයිට් කළා. එහි ප්‍රතිඵලය වුණේ මුළු ලෝකයේම අන්තර්ජාතික වෙළඳාමේ පදනම් න්‍යාය වශයෙන් මෙන්න මේ සාපේක්ෂ වාසි න්‍යාය පත් කරගත්තා. තේරුණාද? දැන් මේවා අපිට ගණන් හදන්න එන්නේ නැහැ. නමුත් ආර්ථ විද්‍යාවට එනවා. ආර්ථ විද්‍යාවේ මේවා ගණන් හදලා පෙන්නනවනේ. අපිට ආවත් කරන් තියෙන උච්චරයි. තේරුණාද? නිතරම කැප කරන නිමවුම දානවා. අපේක්ෂිත නිමවුම. අපිට කැප කරලා අපිට හදන්න ඕන එක දානවා යටට. එහෙනම් හදන්න ඕන ඉරට දැම්මම කැප කරන එක ඉරුට දානවා. දැම්මම තමයි ආවස්තික පිරිවැය එන්නේ. එහෙම හොයාගත්තම අඩු ආවස්තික පිරිවැය බහන්නේ මොකද්ද? ඒක තමයි හදන්න තීරණය කරන්නේ. හදන්න තීරණය කරන අතිරික්තයක් සමග. අතිරික්තය අපනයනය කරනවා. ලැබෙන විනිමය තුලින් හදන්න නැති එක ගෙන්නනවා. අනිත් රට කරන්න ඕන එකයි. මෙහෙම කරාම මොකද වෙන්නේ? සෑම රටක්ම අපනයනය කරනවා. සෑම රටක්ම ආනයනය කරනවා. නැත්තම් මෙහෙම කියන්න පුළුවන් සෑම රටක්ම නිෂ්පාදනය කරනවා. නොකර ඉන්න බෑ. සෑම රටක්ම නිෂ්පාදනය කරනවා. 1. සෑම රටක්ම අපනයනය කරනවා. 2. 3 මොකද්ද? සෑම රටක්ම ආනයනය කරනවා. ඒ නිසා සාපේක්ෂ වාසි න්‍යාය අනුව කිසිම රටකට නිකන් ඉන්න බෑ. තේරුණාද? කිසිම රටකට නිකන් ඉන්න බෑ. තමන්ට සාපේක්ෂ වශයෙන් වාසිදායක දේ නම් අඩු ආවස්තික පිරිවැයක් සහිත භාණ්ඩ එකක්ද මේ එකක් කියලා ගත්තට එකක් වෙන්න ඕනේ නැහැ. තේරුණාද? 10ක් 15ක් ඕන ගානක් හදන්න පුළුවන්. සාපේක්ෂ වශයෙන් අඩු ආවස්තික පිරිවැයක් සහිත භාණ්ඩ පමණක් නිෂ්පාදනය කරන අතිරික්තයක් සමග. අතිරික්තය අපනයනය කරනවා. අපනයනය කර ලබන විනිමය තුලින් තමන් නිපදවන්නේ නැති නැත්නම් අඩු ආවස්තික පිරිවැයක් නැත්නම් වැඩි ආවස්තික පිරිවැයක් සහිත අවාසිදායක භාණ්ඩ විදේශයන්ගෙන් ගෙන්නනවා.
එහෙම ගත්තම සෑම රටක්ම අපනයනය කරනවා සෑම රටක්ම එහෙනම් විදුම උපයනවා. සෑම රටක්ම ආනයනය කරනවා Tamanට අවාසි දෙයක් බහන්නේ ඒත් විදේශයෙන් හරි ගෙන්නගෙන පරිභෝජනය කරනවා. සෑම රටකටම වාසි. සෑම රටකටම වාසි. ඒ නිසා තමයි සාපේක්ෂ වාසි න්‍යාය ලෝක වෙළඳාමේ ප්‍රමුඛතාවයට පත්වෙච්ච න්‍යාය බවට පත් වෙන්න උන්නේ වාසිදායක තත්ත්වය නිසා. පැහැදිලිනේ දරුවනේ. දැන් මට මේ න්‍යාය උගන්වද්දී අපූර්ව ප්‍රශ්නයක් මතක් වෙනවා විභාගයට. අපු මම හිතන්නේ මේ ප්‍රශ්නේ දැම්මම උකට හඳුන්වා දෙන එක හොඳයි. ඊට පෙර දැන් මතකද සාපේක්ෂ වාසිය මොකද මේකනේ විභාගයට අහන්නේ BS වල අහන්නේ මේකයි පැහැදිලිව. ලියන්නේ මේක. ඔබට ලියන්නයි ගොඩක් වෙලාට එන්නේ. මොකද්ද? යම් රටක් තවත් රටක් හෝ රටවල් සමග සසදා බලන විට වැඩිම වාසියක් හෝ අඩුම අවාසියක් ඇති බහන්න පමණක් තෝරාගෙන අතිරික්තයක් සමග නිපදවන්න ඕනේ. නිපදවා එම අතිරික්තය අපනයනය කර ලබන විනිමය තුලින් තම රටේ නොනිපදවන දෑ වෙනත් රටවලින් ආනයනය කිරීම මගින් සෑම රටකටම වාසියත් කරගත හැකි බව අවධාරණය කරන න්‍යායයි කියලා නැවතීම ලකුණු තිබ්බනම් සම්පූර්ණයෙන්ම ලියුව වෙනවා. ඒක දිග වැඩි කියලා හැංගෙනවා නම් ලියන්න පුළුවන් යම් රටක් සාපේක්ෂ වශයෙන් අඩු ආවස්තික පිරිවැයක් සහිත වැඩි ආවස්තික පිරිවැය නෙවෙයි අඩු ආවස්තික පිරිවැයක් සහිත බහණ්ඩ පමණක් තෝරාගෙන අතිරික්තයක් සමග නිපදවා අපනයනය කර ලබන විනිමය තුලින් Tamanට වැඩි ආවස්තික පිරිවැයක් වැයවන කිව්වත් කමක් නැහැ නැත්නම් අවාසිදායක කිව්වත් කමක් නැහැ ගබේරගෙන එක්ක වැඩි ආවස්තික පිරිවැයක් සහිත නැත්නම් අඩු එක්ක වැඩි ආවස්තික පිරිවැයක් සහිත නැත්නම් අවාසිදායක බහණ්ඩ විදේශයන්ගෙන් ආනයනය කිරීමෙන් සෑම රටකටම වාසි උදා කරගත හැකි බව පෙන්눔 කරන න්‍යායයි කියලා එහෙම කෙටියෙන් ලියන්න පුළුවන්. ඒක තමන්ගේ මතය අනුව ලියන්න. හරිනේ. අපි මේ ස්ලයිඩ් ඉස්සෙල්ලා පැහැදිලි කරානේ ඒක. දැන් මම කියන්න ගියේ මේ න්‍යාය අනුව සෑම රටක්ම නිපදවනවා. සෑම රටක්ම අපනයනය කරනවා. සෑම රටක්ම ආනයනය කරනවා. ඒ කියන්නේ සෑම රටක්ම විදේශ වෙළඳාමේ දෙනවා. එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් දෙකේම ඉන්නවා. එහෙමනම් මේ රිකාඩෝගේ න්‍යාය සත්‍ය ජීවමාන න්‍යායක් වන්නට නම් රිකාඩෝගේ න්‍යාය සත්‍ය ජීවමාන න්‍යායක් වන්නට නම් මොකද්ද වෙන්න ඕනේ? මොකද්ද වෙන්න ඕනේ? ලෝකේ ක්‍රියා මං අහන්නේ මේ න්‍යාය සත්‍ය ප්‍රායෝගික අදටත් යල්පනින් නැති පිළිගත හැකි න්‍යායක් බවට අපිට පිළිගන්න නම් ලෝකේ සෑම රටක් තුළම මොකද්ද වෙන්න ඕන කියලා මං අහන්නේ. මොකද්ද වෙන්න ඕනේ? විවෘත ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්න ඕනේ. විවෘත ආර්ථික කෙසේ වෙතත් අඩු ගානේ විවෘත විදේශ වෙළඳ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්න. පිළිගන්නවද ඒක? විවෘත විදේශ වෙළඳ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ කියන්නේ ආනයන අපනයන මත බාධක නැත්නම් සම්බාධක පනවන්නේ නැති වෙළඳ පිළිවෙත් තියෙන්නට ඕනේ. ඇයි? මොකටද? ඇයි සෑම රටක්ම අඩු ආවස්තික පිරිවැයක් සහිත බහණ්ඩ හෙවත් Tamanට වාසිදායක බහණ්ඩ අතිරික්තයක් සමග හදලා අපනයනය කරන්න ඉපේ. අපනයනය කරන්න නම් වෙනත් රටවල ආනයන සීමා බාධක නැති වෙන්න ඕන. අපි අපනයනය කරන්න යහුසුළු වුණත් වෙනත් රටවල් ආනයන සම්බන්ධයෙන් තාංචි දාලා තියෙනවා මොකද ඒ? අපනයනය කරන්න බෑනේ. අන්න රිකාඩෝගේ න්‍යාය බොරු වෙනවා. රිකාඩෝගේ න්‍යාය බොරු වෙනවා. අපිට අපනයනය කරන්න අවශ්‍ය නැහැ. නැත්නම් අපේ බහණ්ඩ විදේශ රටවල් මිලදී ගන්න හොඳ සූදානමක ඉන්නවා. හිටියට අපේ රටේ අපනයන සම්බාධක දාලා තියෙනවා. අපනයන තහනම් කරලා තියෙනවා. එහෙමනම් මොකද වෙන්නේ? අපට අපනයන කරන්නත් බෑ. අරගොල්ලන්ට ආනයනය කරන්නත් බෑ. පරිභෝජනය කරන්නත් බෑ. එහෙනම් රිකාඩෝගේ න්‍යාය බොරු වෙනවා. පිළිගන්නවද කියන එක? ඇයි මේ රිකාඩෝගේ න්‍යාය කියන හැම රටක්ම අඩු ආවස්තික පිරිවැයක් සහිත බහණ්ඩ තෝරගෙන අතිරික්තයක් සමග නිපදවල අපනයනය කළ යුතුයි. අවාසිදායක බහණ්ඩ විදේශයන්ගෙන් ගෙන්විය යුතුයි. ඉතින් ඒ දේ කරන්නේ නම් හැම රටක්ම අපනයනය කරනවා ආනයනය කරනවා නම් සෑම රටකටම නිදහසේ අපනයනය ආනයනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් විදේශ වෙළඳාම් මත නැත්නම් අන්තර්ජාතික වෙළඳාම් මත පනවන සම්බාධක බැහැර වෙන්න ඕනේ. සම්බාධක තිබුණොත් මේ න්‍යාය ක්‍රියාත්මක කරන්න බැහැ බොරු වෙනවා. එහෙනම් මේ න්‍යායේ එළිය දැල් වෙන්නේ සෑම රටක්ම ආනයන අපනයන මත සම්බාධක පනවන්න නැති තාක්කල් පමණයි. ආනයන අපනයන මත ලෝකයේම සම්බාධක දාන්නේ නැති තාක්කල් මේ න්‍යාය කියන්නේ බල්බයක් නම් මේ බල්බය දැල් වෙනවා. නමුත් සෑම රටක්ම හෝ රටවල් කීපයක් හරි වැඩි ප්‍රමාණයක් හරි
විදේශ වෙළඳාම් මත සම්බාධක පනවල ආනයන අපනයන බ්ලොක් කරොත් මොකද වෙන්නේ? මේ සාපේක්ෂ වාසනීය කියන බල්බේ මොකද වෙන්නේ? නිවිල යනවා. ඔක තමයි සරලම පැහැදිලි කිරීම. එහෙනම් මේ න්‍යාය සක්‍රිය වෙන්න නම් අනිවාර්යයෙන්ම ලෝකේ සෑම රටක්ම ආනයන අපනයන මත නැත්නම් විදේශ වෙළඳාම් මත සම්බාධක පනවන්න නැතුව ඉන්න ඕන. නිදහස් විදේශ වෙළඳ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්න ඕන. දැන් මම කියන්නම් මේකට අදාළව අහපු ප්‍රශ්නේ. විභාගයට අහපු ප්‍රශ්නේ ඒ තමයි පළවෙනි කොටසෙන් අහනවා විදේශ සාපේක්ෂ වාසනීය ක්‍රියාත්මක වීමට නම් සෑම රටක්ම විදේශ වෙළඳාම් මත සම්බාධක පනවා නොතිබිය යුතුය. යම් හේකින් යම් යම් රටවල් තරඟකාරී ලෙස විදේශ වෙළඳාම් මත සම්බාධක පැනවුවොත් ඇතිවන තත්ත්වය කුමක්ද? ඔක තමයි පළවෙනි ප්‍රශ්නේ. තේරෙනවද කතාව? එhmenan මේකෙන් අහනවා විදේශ වෙළඳාම් මත රටවල් තරඟකාරී ලෙස. දැන් අපි ඉන්දියාවට සම්බාධක දැම්මොත් ඉන්දියාවත් නිකන් ඉන්නේ නැහැ. ඉන්දියාව අපිට වඩා සම්බාධක දානවා අපිට. අපි ආයි සම්බාධක දානවා ඉන්දියාවට. කොහොමද වෙන්නේ? තේරෙනවද? ඊට පස්සේ ඉන්දියාව අපට සම්බාධක දැම්මම ඒකට විරුද්ධව චීනය සම්බාධක දානවා ඉන්දියාවට. කොහොමද වෙන්නේ? එහෙනම් මේ එකිනෙක රටවල් සම්බාධක පනවගත්තොත් මොකද වෙන්නේ? මේ න්‍යාය බොරු. මේ න්‍යාය බොරුනේ. එහෙමනම් කිසිම රටකට අපනයනය කරන්නත් බෑ, ආනයනය කරන්නත් බෑ තම සිතැඟිය යවන්න අනුව. මොකද වෙන්නේ? එහෙනම් මොකද්ද ප්‍රතිඵලය කියලා අහන්න විභාගෙට. මොකද්ද ප්‍රතිඵලය? ලෝක වෙළඳාම පහළ යනවා. නැත්නම් ජාත්‍යන්තර වෙළඳාම පල්ලෙහාට යනවා. හරිනේ? දැන් ලෝක වෙළඳාම ඉහළ යන නම් අපනයන වැඩි වෙන්න එපා. අපනයන වැඩි වෙනවා කියන්නේ මොකක්ද? දැන් ලංකාව අපනයනය කරනවා කියන්නේ ලෝකේ තවත් කොහේ හරි රටක් හෝ රටවල් කීපයක් ඒවා අනයනය කරනවානේ. තේරෙනවද? එහෙනම් ලෝක වෙළඳාම ඉහළ යන්න නම් අපනයන ඉහළ යන්න ඕන. නැත්නම් ආනයන ඉහළ යන්න ඕන. දෙකම එකයිනේ. ඇයි ලංකාව අපනයනය කරනවා නම් ඉන්දියාව ආනයනය කරනවා. ඉන්දියාව අපනයනය කරනවා නම් ලංකාව ආනයනය කරනවා. එහෙනම් අපනයන ඉහළ යනවා කිව්වත් හරි ආනයන ඉහළ යනවා කිව්වත් හරි. එහෙනම් ලෝක වෙළඳාම පහළ වෙන එක තමයි වෙන්නේ. අන්තර්ජාතික වෙළඳාම් මත එකිනෙක රටවල් එකිනෙකාට පරයන ආකාරයෙන් සම්බාධක පනවන්න ගත්තොත් බාධක පැනෙව්වොත් මොකද වෙන්නේ? අපනයන ආනයන සීමා වෙලා ලෝක වෙළඳාම් පිරිහෙනවා. ජාත්‍යන්තර වෙළඳාම් පහළ යනවා. ඕක තමයි විභාගයට අපේක්ෂා කරන උත්තරේ. ඕකට විකල්ප උත්තර නැද්ද? දැන් සමහර ළමයි පුරුදුලා තියෙනවා දැන් මම වුණත් සමහර කවුරුත් කරන දේ මම කරන්න කැමති නෑ. දැන් වෙනත් ගුරුවරයෙක් උගන්වන හෝ එයා ලියපු පොතක් හෝ එයාගේ නිබන්ධනයක් හෝ උගන්වන ක්‍රමේ හරි මම උකහා ගන්න කැමති නෑ. මොකද මම කියන්නේ මටත් විෂය පුළුවන් නම් මට ක්‍රමවේදයක් තියෙනවා. මටම ආවේනික ක්‍රමවේදයක් තියෙනවා. මම ඒ මතේ මගේ ගුරු ජීවිතය අවුරුදු 30 ගානේ මම ඒ මතේ හිටියා. අදත් ඉන්නවා හෙටත් ඉන්නවා. තේරෙනවද? ඒ වගේ මම අහන්නේ දැන් ළමයිත් ඉන්නවා ලෝක වෙළඳාම පහළයයි කියන උත්තරේම නැතුව ඒ අදහස වෙන ක්‍රමයකට දෙන්න පුළුවන් අය ඉන්නවා. හැකියාවක් තියෙන අය ඉන්නවා, කැමැත්තක් තියෙන අය ඉන්නවා. එවනේ ඒ අයට ලියන්න පුළුවන් විකල්ප උත්තරයක් කියන්න බලන්න. එකිනෙක රටවල් ආනයන අපනයන මත සම්බාධක පැනෙවුවොත් මොකද වෙන්නේ? ආනයන මෙන්ම අපනයන දෙකම බ්ලොක් වෙනවනේ. ලෝක වෙළඳාම පිරිහෙනවා. ලෝක වෙළඳාම පරිහාන්ට යනකොට තමයි උත්තරේ. ඕක නැතුව මොකද්ද කියන්න පුළුවන් උත්තරේ? හිතෙන්නේ ලෝක නිෂ්පාදනය පහළ යනවා. ඒත් අරින්නේ. ලෝක නිෂ්පාදනය පහළ යනවා. ඇයි? අපනයන කරන්න බැරි නම් ලංකාව නිපදවනවද? නෑ, නිෂ්පාදනය නවත්තනවා. ඉන්දියාවත් එහෙම. ඉන්දියාවටත් අපනයනය කරන්න බැරි නම් ඒගොල්ලන්ගේ අතිරික්තයක් ඇතුව හදන්න පුළුවන් භාණ්ඩ ඒගොල්ලෝ නිෂ්පාදනය කරන්නේ. එහෙනම් ලෝක නිෂ්පාදනය පහළ යනවා. තේරුණාද? ඔක තවත් ක්‍රමයකට කියන්න බැහැ. පුළුවන්. මොකද්ද? ඒ තමයි ලෝක අවදමනයක් ඇති වෙනවා. ලෝක අවදමනයක් ඇති වෙනකොට ඒත් හරි. ඇයි එහෙම කියන්නේ? සම්බාධක දැන් හැම රටක්ම අතිරික්තයක් හදනවා. අපනයනය කරන බලාපොරොත්තු වෙනවා. ඔය අතරේ තමයි යම් රටක් සම්බාධක දාන්නේ. අන්තිමට මොකද අනිකුත් රටවල් ඒක අනුකරණය කරමින් තරඟකාරී මොකද ලංකාවට සම්බාධක දැමුවොත් ලංකාව නිකන් ඉන්නේ නැහැ. ඉන්දියාව අපිට සම්බාධක දැමුවොත් අපිත් ඉන්දියාවට සම්බාධක දානවා. එහෙම හැමෝම සම්බාධක දාගන්නවා. දාගත්තා මොකද වෙන්නේ? අර වැඩිපුර හදූ භාණ්ඩ විකුණ ගන්න විදියක් නෑ. දැන් මොකද කරන්නේ? ඒ භාණ්ඩ වල මිල අඩු කරලා බලනවා. ඒත් ගන්නෑ. තවත් අඩු කරනවා. ඒත් ගන්නෑ. තවත් අඩු කරනවා. කොහේ හරි විශ්වයේ රටක් වෙල ගන්න කියලා ඒත් ගන්නෙ නෑ. මොකද මේ කියන්නේ? එහෙනම් අහස් යාත්‍රාවක් අර පොළොවට ලෑන්ඩ් කරන්න ආසේ අකණ්ඩව මිල මට්ටම පහළ යනවා. මොකද්ද වෙන්නේ? අවදමනය. අකණ්ඩව මිල පහළ යනවා දැක නිෂ්පාදකෝ නිපදවයිද? නෑ. නිෂ්පාදනයක් නවත්තනවා.
නිෂ්පාදනය නවත්තනවා කියන්නේ කර්මාන්ත ශාලා වැහෙනවා. නිෂ්පාදනයක් නැහැ කියන්නේ භාණ්ඩ බෙදා හරින දෙයක් නැහැ. එහෙනම් උපකාරක සේවා සහ වෙළඳාමේ නියුක්ත වාණිජ ව්‍යාපාරත් වැහිලා යනවා. ලෝකේ ඕනම රටක ව්‍යාපාර වර්ග දෙකයි නිපදවන ව්‍යාපාරය වාණිජ ව්‍යාපාරය. දෙකම වැහිලා කියන්නේ මොකද්ද? දෙකම වැහුණා යනු ආර්ථිකය ගල් වෙනවා. ආර්ථිකය ඉවරයි. මිනිස්සුන්ට ආදායම් නැහැ. භාණ්ඩ පරිභෝජනය කරන භාණ්ඩ නැහැ. ස්වයං නිෂ්පාදනය කරගත්තොත් ඇරෙන්න වෙළඳපොළ ක්‍රමයෙන් භාණ්ඩ අරන් මේ පාවිච්චි කරලා ජීවත් වෙන්න ඉතුරු වෙන්නේ නැහැ. ආර්ථිකය විනාශයි. එහෙනම් මේ න්‍යාය අනුව සෑම රටක්ම නිදහස් විදේශ වෙළඳ ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුයි. තේරුණාද? නමුත් බාධක දැම්මොත් වෙන්නේ ලෝක වෙළඳාම් පහළ යනවා. නැත්නම් ලෝක නිෂ්පාදනය පහළ යනවා. නැත්නම් ලෝකයේ අවදමනයක් ඇති වෙනවා. හොඳ ප්‍රශ්නයක් විභාගයට ඇහුවා. එබැවින් ඒකේ දෙවෙනි කොටසෙන් අහනවා ඩේවිඩ් රිකාඩෝ කියන සුප්‍රකට ආර්ථික විද්‍යාඥයා මේ න්‍යායෙන් ප්‍රවර්ධනය කරන්න උත්සාහ කරන ලබන්නේ කොහොමද? මේ සාපේක්ෂවාදී න්‍යායෙන් රිකාඩෝ ප්‍රවර්ධනය කරන්න උත්සාහ කරන්නේ මොකක්ද? මොකක්ද හැංගෙන්නේ ඔයගොල්ලන්ට? ප්‍රවර්ධනය කරන්න උත්සාහ කරන්නේ නිදහස් අන්තර්ජාතික වෙළඳාම. නිදහස් ඒ කියන්නේ වෙළඳ බාධා නැතුව සෑම රටක්ම නිදහසේ අපනයනය කරගන්න, නිදහසේ ආනයනය කරගෙන තමන්ගේ ආර්ථිකයන් ක්‍රියාත්මක කරන තත්ත්වයක් තමයි රිකාඩෝ මේකෙන් ප්‍රාර්ථනා කරන්නේ. එහෙනම් නිදහස් අන්තර්ජාතික වෙළඳාමක් තමයි රිකාඩෝගේ ප්‍රාර්ථනාව වෙන්නේ. අන්න ඒ වගේ මේ න්‍යාය අපිට ඒ ප්‍රායෝගිකව ප්‍රශ්න අහද්දි මේ න්‍යාය හොඳින් අපිට ඒ ප්‍රශ්න වලට ඇප්ලයි කරන්න නැත්නම් සම්බන්ධ කරන්න හැකියාව තියෙන්නම ඕනේ. පැහැදිලිද? right. අපි බලමු ඊළඟ කොටස විදේශ වෙළඳාම සඳහා පදනම් වී ඇති සාධක. විදේශ වෙළඳාම සඳහා පදනම් වී ඇති සාධක. මේ කියන්නේ ලෝකයේ විදේශ වෙළඳාමක් ඇති වෙන්න බලපාන සාධක තියෙනවා. දැන් අපි හිතමු මම හෙට ඉඳන් ලංකාවේ රාජ්‍ය නායකයෙක් වෙනවා. වෙන්න පුළුවන්. නැත්නම් ඔබ තව අවුරුදු 5කින් 6කින් ලංකාවේ රාජ්‍ය නායක වෙනවා. වෙන්න පුළුවන්. බැරි නෑ. තේරුණාද? එහෙම වෙලා අපි තීරණය කරනවා අපි කිසිම රටකින් භාණ්ඩ ආනයනය කරන්නේ නැහැ. කිසිම රටකින් භාණ්ඩ ආනයනය කරන්නේ නැහැ. ඕක කරන්න පුළුවන්ද? ප්‍රායෝගිකව කරන්න බෑ. මම කිසිම රටකට අපනයනය කරන්නේ නැහැ කියලා රාජ්‍ය නායක වශයෙන් මම තීරණය කරනවා. මම ලංකාවේ අපිට අවශ්‍ය දේ පමණයි නිපදවන්නේ. වැඩිපුර හදන්නෙත් නැහැ, අපනයනය කරන්නෙත් නැහැ. ඔය මතෙත් එල්බගෙන ඉන්න පුළුවන්ද? බෑනේ. ප්‍රායෝගිකව බෑ. අන්න බැරි හේතු තියෙනවා. එහෙනම් ඒ කියන්නේ මොකද්ද? ප්‍රායෝගිකව බෑ කියන්නේ විදේශ වෙළඳාමක් නැත්නම් අන්තර්ජාතික වෙළඳාමක් ලෝකයේ සක්‍රිය වෙනවාමයි. මම ආනයනය කරන්නේ නැහැ. මං අපනයනය කරන්නෙත් නැහැ. අපේ රටට අවශ්‍ය දේ අපි නිපදව ගන්නවා. නැත්නම් ස්වයං පෝෂිත ආර්ථිකයක් මම බිහි කරනවා කියලා කියන අතීතය වගේ. අතීතයේ තිබ්බට වර්තමානයේ කරන්න බෑනේ. ඒක බොහොම කරදරකාරී වැඩක් නේ. තේරෙනවද? ඒතකොට එහෙම හිතුවර කෙරෙන්නේ නැහැ. කෙරෙන්නේ නැහැ. එහෙනම් වෙන්නේ මොකද්ද? ලෝකේ පුරා අන්තර්ජාතික වෙළඳාමක් ඇති වෙනවා. ඇති වෙන්නේ මොකද? වෙන වෙන හේතු තියෙනවා. මෙන්න මේ හේතු. මේ හේතු තිබෙන තාක්කල් කිසිදු රාජ්‍ය නායකයෙකුට තීරණය කරන්න බෑ. අපි ලෝකෙට අපනයනය කරන්නේ නැහැ. ලෝකෙ කොහෙවත් අපි වහන්න ගෙන්වන්නේ නැහැ. ඒ දඩබ්බර නැත්තම් කටුක තීන්දුව ගන්න බෑ. මෙන්න මේ සාධක තියෙන එක. මේ සාධක නිසා තමයි ලෝකයේ සෑම රටකටම අපනයනය කරන්න, ආනයනය කරන්න වෙන්නේ. ඒ නිසා තමයි අන්තර්ජාතික වෙළඳාමක් ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලිද? එහෙනම් මේ තියෙන්නේ විදේශ වෙළඳාමට පදනම් වී සාධක. විදේශ වෙළඳාමක් බිහි වෙන්න බලපෑම් කරන අත්‍යවශ්‍ය සාධක තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලිද? එහෙමනම් අපි බලමු පළවෙනි එක. ස්වාභාවික සම්පත් බෙදියාමේ විෂමතාව. ලෝකේ සෑම රටකටම ස්වාභාවික සම්පත් එක හා සමානව උරුම කර දීලා නැහැ අරයා. කවුද අරයා කියන්නේ? ස්වභාව ධර්මය. ස්වභාව ධර්මයා කියන අදෘශ්‍යමාන බලවේගය තමයි මේ ලෝකෙම ඇව්වේ. සමහර ආගම්වල දෙයයන් වහන්සේ බැවුවා කියනෝනේ. නමුත් අපි දකින්නේ ස්වභාව ධර්ම කියලා එකක් තියෙනවා. ස්වභාව ධර්මය. අදෘශ්‍යමාන බලවේගය. ඒ ස්වභාව ධර්මය තමයි සම්පත් මැව්වේ. එහෙනම් ස්වභාව ධර්මය කියන අදෘශ්‍යමාන බලවේගය ලෝකේ සෑම රටකටම සමානව සම්පත් උරුම කර දීලා නැහැ. සමානව සම්පත් බෙදා දීලා නැහැ. අසමානව තමයි සම්පත් බෙදා දීලා තියෙන්නේ. යම් යම් රටවලට සමහර ස්වභාවික සම්පත් උරුම වී ඇති ආකාරය විසම වීම නිසා ඒ ආශ්‍රිත නිෂ්පාදිත සිදු කළ හැක්කේ එම රටවලට පමණි. තේරෙනවද? දැන් සමහර රටවල් වලට ස්වභාවික සම්පත් උපරිමෙන් දීලා තියෙනවා. ඒ ස්වභාවික සම්පත්ම ඇතැම් රටවලට දීලා නැහැ.
උදාහරණයක් වශයෙන් මැද පෙරදිග රටවලට ඛනිජ තෙල් සම්පත හොඳටම දීලා තියෙන ස්වභාව ධර්මයක්. අපි අපේ රටේ පොළොව හරද්දි වතුර එනවා වගේ ලිඳක් කපද්දි වතුර එනවා වගේ මැද පෙරදිග ලිඳක් කැපුවොත් එන්නේ තෙල්. තේරෙනවද? අපිට ඒක දීලා නැහැ. ආසියා රටවල බොහෝමයකට ඒව නැහැ. තේරෙනවද? එහෙනම් ඒ ඛනිජ තෙල් වලින් යන්ත්‍ර ක්‍රියාත්මක කරන්න ඕන නම්, රථ වාහන ධාවනය කරන්න ඕන නම්, ගුවන් යානා පියාසර කරන්න ඕන නම්, නෞක යාත්‍රා කරවන්න ඕන නම් ආසියාතික රටවල අපේ වගේ රටවලට මොකද වෙන්නේ? මැද පෙරදිග රටවලින් තෙල් ආනයනය කරන්න වෙනවා. තේරෙනවද? අපි ආනයනය කරනවා කියන්නේ ඒ රටවල් අපනයනය කරනවා. එහෙනම් මොකක්ද ඇති වෙන්නේ? විදේශ වලදාම. අන්න ඒ විදේශ වලදාම ඇති උනේ මැද පෙරදිගට තෙල් තියෙනවා අපට තෙල් නැති නිසා. වැරදිලාවත් ස්වභාව ධර්මයක්. සාධාරණ ධර්මයක් වෙලා නේ. සාධාරණ ධර්මයක් වෙලා අපිටත් තෙල් දීලා තේරෙනවද? එහෙටත් තෙල් දුන්නා මොකද වෙන්නේ? එහෙනම් අපි තෙල් ආනයනය කරන්නේ නැහැ. ඒගොල්ලෝ අපනයනය කරන්නේත් නැහැ. අන්න විදේශ වලදාමක් නැහැ. අන්න විදේශ වලදාමක් නැහැ. දැන් තියෙන්නේ මොකද? මේ සම්පත් බෙදී යාමේ අසමානතාව නිසායි. තව උදාහරණයක් තියෙනවා දකුණු අප්‍රිකාව රත්තරන්. ඒ පොළෙන් ඕන තරම් රත්තරන් හම්බ වෙනවා. ඒ අපිට ඒ රත්තරන් සම්පත නැහැ. නැති නිසා අපි ඒ රටින් රත්තරන් ආනයනය කරනවා. ඒගොල්ලෝ අපට අපනයනය කරනවා. විදේශ වලදාමක් ඇති වෙනවා. ඇයි මේ? රත්තරන් කියන සම්පත ලෝකේ රටවලට බෙදී යාමේ අසමානතාවය නිසා. අපේ ලංකාවත් නිකන් ඉන්නේ නැහැ. ලංකාවට ස්වභාව ධර්මය දීලා තියෙන හොඳ සම්පත් ගන්නේ තේ. සිලෝන් ටී ලංකාවේ තේ තමයි ලෝකේ වැඩිම රටවල් ප්‍රමාණයක් විශේෂයෙන්ම සීතල රටවල් වැඩිම ප්‍රමාණයක් පානය කරන්න කැමති ලංකාවේ තේ. ඒ ලංකාවේ තේවල තියෙන රසය වෙන කිසිම රටක පාකිස්තාන් තේ වෙන්න පුළුවන්, කෙන්යාවේ තේ වෙන්න පුළුවන්, කිසිම රටක තේ වලින් ගන්න බෑ කියලා මමත් එක්ක පෞද්ගලිකව විදේශ රටවල අපේ ගියාම සහ ලංකාවට හමු වෙච්ච අවස්ථාවල ඒගොල්ලෝ අපිට කියලා තියෙනවා බොහොම වර්ණනා කරලා තියෙනවා ලංකාවේ තේ ගැන. එහෙමනම් ලංකාවේ රසයේ තියෙන තේ වෙන රටවල නැත්නම් ඒ ලංකාවේ තේ පානය කරන්න අවශ්‍ය නම් එනම් විදේශ රටවල් වලට ලංකාවෙන් තේ ගෙන්වන්න වෙනවා. අපි අපනයනය කරනවා, එයාලා ආනයනය කරනවා. විදේශ වලදාමක් නිර්මාණය වෙනවා. තේරෙනවද? මෙන්න මේ වගේ ස්වභාවික සම්පත් බෙදී යාමේ විෂමතාවය නිසා අපිට සමහර භාණ්ඩ හදන්න ස්වභාවික සම්පත් නැහැ. ඒ නිසා අපිට ඒ භාණ්ඩ විදේශයෙන් ගෙන්වන්න වෙනවා. ওই තර්කයේ මත ලෝකේ සෑම රටකටම ওই තර්කය පොදුයි. විදේශ වලදාම නැති වෙන්නෙම නැහැ. නැති වෙන්නෙම නැහැ කවදාකවත්. ක්‍රියාත්මක වෙනවාමයි. දෙවෙනි සාධක තමයි සාපේක්ෂ පිරිවැය වාසිය. සාපේක්ෂ පිරිවැය වාසිය දැන් ඉස්සෙල්ලා කතා කරපු එක රටක් භාණ්ඩ ආනයනය කිරීමට සාපේක්ෂව අඩු පිරිවැයකින් නිපදවිය හැකි නම් එම භාණ්ඩ නිපදව අපනයනය කළ යුතු බවත්. භාණ්ඩයේ නිපදවීමට සාපේක්ෂව අඩු පිරිවැයකින් ආනයනය කළ හැකි නම් එම භාණ්ඩ ආනයනය කළ යුතු බවත් මින් අදහස් වේ. උදාහරණ ශ්‍රී ලංකාව ඇඟලුම් නිෂ්පාදනය කිරීම. පැහැදිලිනේ? දැන් අපේ රටට සාපේක්ෂව වශයෙන් වාසි වෙන දේ ඇඟලුම් නම් අපි ඇඟලුම් හදනවා අතිරික්තයක් සමග. මොකද කරන්නේ? අතිරික්තය නිකන් තියන් ඉන්නේ නැහැ. අපනයනය කරනවා. වෙනත් රටවල ආනයනය කරනවා. අන්න විදේශ වලදාම ඇති වෙනවා. තේරුණානේ? දැන් ඇමරිකාවට යුද්ධෝපකරණ නිපදවීම සම්බන්ධයෙන් සාපේක්ෂ වාසි වැඩි. ඒ නිසා ඇමරිකාව යුද්ධෝපකරණ නිපදවනවා. අපි මොකද වෙන්නේ? සල්ලි දීලා මිලදී ගන්නවා. අපි ආනයනය කරනවා. මොකක් නිසාද? සාපේක්ෂ වාසි නිසා. එහෙනම් මේ රිකාඩෝ හඳුන්වා දීපු සාපේක්ෂ වාසි න්‍යානුව අඩු ආවස්තික පිරිවැයක් සහිත භාණ්ඩ වැඩි වැඩියෙන් නිපදවන්න ඒවා අපනයනය කරන්න ඒ අදාළ රටවල් පෙළඹෙනවා. එහි ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? ඒ රටවල් අපනයනය කරද්දී සෙසු රටවල් ආනයනය කරනවා. මොකක්ද ඇති වෙන්නේ? විදේශ වලදාම නිර්මාණය වෙනවා. සක්‍රිය වෙනවා. තුන්වෙනි සාධකය තමයි සමහර නිෂ්පාදිත සම්බන්ධව සමහර රටවල නීතිමය ඒකාධිකාරයක් තිබීම. සමහර නිෂ්පාදිත නිපදවන්න ඇතැම් රටවලට නීතිමය නෛතික ඒකාධිකාරයක් දීලා තියෙනවා. එම ඒකාධිකාරී බලය වෙන රටවල් වලට නැහැ. උදාහරණයක් වශයෙන් right of patent කියන එක, right of patent හිමිකම. ඒ වගේම copyright කියන එක, ලිපි හිමිකම. දැන් සමහර නිෂ්පාදිත අපේ තුමු පරිගණක වැඩසටහනක් වෙන්න පුළුවන්. තේරුණාද? ඒ නිෂ්පාදිතය බිහි කිරීමේ අයිතිය දීලා තියෙන ලිපි හිමිකම අතින් සමහර රටවල් වල ව්‍යාපාරිකයන්ට පමණයි. එහෙනම් එවැනි පරිගණක වැඩසටහන් අපිටත් අවශ්‍යනේ. අපේ පරිගණකයෙන් අපට යමක්කමක් කරගන්න. එහෙනම් අපි මේ වැඩසටහන් ඒ නිසා ගෙන්වනවා. ඇයි අපි ගෙන්වන්නේ? අපිට ජාත්‍යන්තර ලිපි හිමිකම ලැබිලා නැහැ. ජාත්‍යන්තර ලිපි හිමිකම තියෙන අපි තුමු ඇමරිකාවට නැත්නම් ජපානයට.
ඉතින් ගෙන්නන්න වෙනවා. තේරුණාද? සමහර නිෂ්පාදන සඳහා අවශ්‍ය නිපුණතාව හා තාක්ෂණය සෑම රටකටම නොමැති වීම හෝ සීමා වීම. දැන් උදාහරණයක් වශයෙන් රොබෝ තාක්ෂණය, මෝටර් තාක්ෂණය හැම රටකටම හදන්න බෑ. තේරුණාද? දැන් ජපානයේට මෝටර් තාක්ෂණය හොඳටම පුළුවන්. රොබෝටික් තාක්ෂණය ජපානයටත් පුළුවන්, ඇමරිකාවටත් පුළුවන්, බ්‍රිතාන්‍යයටත් පුළුවන්, ජර්මනියටත් පුළුවන්. ලංකාවට බෑ. බංග්ලාදේශයට බෑ. තේරුණාද? ඒ නිසා එහෙනම් මොකක්ද ඒකට හේතුව? ඒ බැරි වුණාට අපිට ඒ රටවලට ගිහිල්ලා ඒ රටවල ඒ තාක්ෂණය දන්න අය මෙහෙට එක්ක ඇවිල්ලා හදන්නත් බෑ. අන්න ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ. මේකෙන් හයිලයිට් නොකරන දේ. තේරුණාද? දැන් අපිට රොබෝ තාක්ෂණය ජර්මනියට තියෙනවා. අපිට නැහැ කියලා අපි ජර්මනියට ගිහිල්ලා රොබෝ තාක්ෂණය ගෙනල්ලා මෙහෙ ඒක ස්ථාපිත කරන්න බෑ. මොකද අපට පේටන්ට් හිමිකමක් නැහැ. ඒ පේටන්ට් හිමිකම තියෙන සමහර ජර්මනියට විතරයි. ඒ නිසා ජර්මනිය කාටවත් එක දෙන්නේ නැහැ. ලිපි හිමිකමක් තියෙනවා නම් ඒ ලිපි හිමිකම තියෙන රට කිසිම පරිගණක වැඩසටහනක් ඒගොල්ලෝ අපිට දෙන්නේ නැහැ. ඒගොල්ලෝගේ එක අපිට මිලදී ගන්න පුළුවන්. මෙන්න මේ නිසාත් මොකද වෙන්නේ? ලෝකේ රටවල් අතර ආනයන අපනයන සිදු වෙනවාමයි. පැහැදිලිනේ? ඊළඟට භාණ්ඩ ප්‍රවර්ධනය. ඒ කියන්නේ තම නිෂ්පාදිත ලොව පුරා අලෙවි කර ගැනීම සඳහා විවිධ ප්‍රවර්ධන උපක්‍රම භාවිතා කිරීම. දැන් සමහර රටවල භාණ්ඩ තමන්ගේ රට ඉලක්ක කරලා නෙවෙයි මුළු ලෝකෙම ඉලක්ක කරලා ප්‍රවර්ධනය කරන්නේ. තේරුණානේ? ඒ කියන්නේ ලෝකේ සියලු රටවල වෙසෙන පාරිභෝගික ප්‍රජාවට ගැළපිය හැකි ආකාරයෙන් ගැළපෙන ආකාරයෙන් තමයි ප්‍රවර්ධන වැඩසටහන් දියත් කරන්නේ. ඒ නිසාම ඒ ප්‍රවර්ධන වැඩසටහන් දකින එක්ක ශ්‍රවණය කරන එක්ක ආග්‍රහණය කරන ලෝක පුරවැසියෝ ඇවිස්සෙනවා ඒ අදාළ භාණ්ඩ මිලදී ගන්න. ඒ ඇවිස්සීමේ ප්‍රතිඵලය මොකද්ද? විවිධ රටවලින් ඇනවුම් ගලාගෙන එනවා ඒ අදාළ රටේ භාණ්ඩ මිලදී ගන්න. ඒ නිසා මොකද වෙන්නේ? අන්න විදේශ වෙළඳාමේ දොරටු ඒ අදාළ රටට විවෘත වෙනවා. තේරුණාද? දැන් උදාහරණයක් වශයෙන් අපි දන්නවා ලංකාවේ අපි ඔබේ වයසේදී තිබුණු හොඳම සීතකරණය තමයි සිසිල් සීතකරණය. දැන් තියෙන එක නෙවෙයි. පරණ සිසිල් එක තමයි. සිසිල් සීතකරණයක් තියෙනවා කිව්වොත් එහෙම. සිසිල් සීතකරණයක් අපේ දුවට දෙනවා කිව්වොත් එහෙම දෑවැද්දට මොකද වෙන්නේ? සමහරට ඒ දුව අපි කසාද බදින කැමැත්ත දක්වනවා. ඒ තරම් වටිනා භාණ්ඩයක් තමයි සිසිල් සීතකරණය ඒ කාලේ නිවසක. ඒ තේරෙනවද? දැන් අද නිවසක මර්සිඩස් බෙන්ස් කාර් එකක් තියෙනවා කියන්නේ ඒ නිවසට ලොකු ආලෝකයක්. ඒ නිවස මිනිස්සුන්ට ලොකු පිළිගැනීමක්. එහෙම ඇත්තක් තියෙනවනේ. ඒ වගේ තමයි සිසිල් සීතකරණයක් තියෙනවා කියන්නේ නිවසට ලොකු වටිනාකමක්. සිසිල් සීතකරණයක් දෑවැද්දට දෙනවා කියන්නේ ඒ මනාලියට ලොකු පිළිගැනීමකුත් තියෙනවා. එහෙව් සිසිල් සීතකරණයට මොකද උනේ? පසු කාලේ නැති වෙලා ගියාම වෙන සන්නම් සහිත සීතකරණ ලංකාවේ මොකද මාකට් එක අල්ලනවා. මොකක්ද හේතුව? ජාත්‍යන්තර ප්‍රවර්ධනය. මුළු ලෝකයේ ආවරණය වෙන්න අපි තුමු LG කියයි, නැත්තම් සිංගර් කියයි, නැත්තම් නැෂනල් කියයි, සැම්සුන් කියයි, දන්නවා ලෝක ප්‍රසිද්ධ ඒවා. ඒගොල්ලෝ මුළු ලෝකෙටම දැනෙන්න ප්‍රචාරණය කරනකොට මොකද වෙන්නේ? අපිටත් දැනෙනවා ඒක. ඇයි අපි දැන් ගෝලීකරණ වෙලානේ ඉන්නේ? අපි දැන් මුළු ලෝකෙටම සම්බන්ධයිනේ. එදා වගේ හුදකලා නැහැනේ. අපිටත් ඕනෙනවා අන්න අර වගේ බ්‍රෑන්ඩ්. මොකද වෙන්නේ? අපි සිසිල් වලට පයින් ගහනවා. අන්න එක තත්ත්වය තමයි මේ කියන්නේ. ලෝකෙටම දැනෙන ප්‍රවර්ධන ක්‍රම තුලින් මොකද වෙන්නේ? එක එක රටවල නිමෙවුම් පරිභෝජනය කිරීමේ අවශ්‍යතා නැත්නම් පරිභෝජනය කිරීමේ වූමනාවන් ලෝකයේ මිනිස්සු අතර මොන දීපනය කරනවද? උද්දීපනය කරනවා. එහි ප්‍රතිඵලය ඒ භාණ්ඩේ මිනිස්සු සනසාලන්නට අනිවාර්යයෙන්ම රජයකට පවා තීන්දුව කරන්න වෙනවා ආනයනය කරන්න අවසර දෙන්න. ඒ කියන්නේ සමාජවාදී ආවෘතාර්ථිකයක් තිබුණා වුණත් මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් මිනිස්සු ඉල්ලන්නේ ඒක නම් අනිවාර්යයෙන්ම රජයකට සිද්ධ වෙනවා ගෙලක් දෙන්න. මොකද වෙන්නේ? විදේශවල දාම. ඊළඟ සාධකය තමයි වෙළඳ බාධක අවම වීම. නැත්නම් වෙළඳ සම්බාධක. ඒ කියන්නේ වෙළඳාම සඳහා තිබූ තීරුබදු සහ තීරුබදු නොවන සම්බාධක බොහෝමයක් ඉවත් වීම. දැන් ඔබට මතක නැහැනේ 1970-77 අතර ලංකාවේ පැවති සමගි ආණ්ඩුව මතක නැහැනේ? සිරිමාව මැතිණිය ලෝකේ පළවෙනි අගමැතිණියනේ. ලෝකේ පළවෙනි අගමැතිණිය වුණා. සිරිමාව මැතිණිය. එතකොට දරුවනේ ඒ යුගයේදී
පුදුම ආර්ථික සම්බාධක පැනෙවුවා. ඉහළ ආනයන තීරුබදු දැම්ම ලංකාවට අත්‍යවශ්‍යම නැතිම භාණ්ඩයක් රජයේ මැදිහත්ලා ගෙන්න උත්තර නැතිව ගෙන්නන්නම බෑ. මොකද ඉහළ ආනයන තීරුබදු ගෙනුවට වැඩක් නැහැ. ඒක රුපියල් 100ක භාණ්ඩ රුපියල් 1500කුත් ගන්නෙ නැහැනේ. තේරුණාද? ඒ වගේ අපි දැන් තෙල් ලීටරයක් රුපියල් 5000කුත් ගන්නවද? මම නම් ගන්නෑ. මොනෝකර කොහොමද ගන්න සල්ලිකෝ ගන්නෙ නැහැනේ. ඉතින් ඒ වගේ කාලයක් තිබුණා. තේරුණාද? එතකොට ඒ වගේ කාලයක් තිබුණම මොකද වෙන්නේ? විදේශ වෙළඳාමට මොකද වෙන්නේ? අන්න ප්‍රශ්න ඇති වෙනවා. ප්‍රශ්න ඇති වෙනවනේ. ඒ කාලේ ලංකාව ආනයන කළේම නැහැ. අපි නිෂ්පාදනය කළා. අපේ ගෙවල් වල හැම ගෙදරකම එළවලු වැව්වා. පළතුරු වැව්වා. තේරුණාද? පුළුවන් තරම් පොඩි පොඩි නිෂ්පාදනාගාර ඉදි වුණා. මේ ලංකාවේ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය සෙමෙන් උනත් දුර ඉලක්ක බලාගෙන ඔහොම අර හස්යාත්‍රාවක් අර ඉහළ ආසෙදි හිමීට ඈත බලාගෙන නගනවා වගේ ලංකාවේ කර්මාන්ත ක්‍රියාවලිය දියුණු වෙන ගත්තා. මං හිතන්නේ අපෙත් අවාසනාව අපට වඩා දරුණේ ඕගොල්ලන්ගේ අවාසනාව. මොකද අපිට වඩා වැඩි කාලයක් ලංකාවේ ජීවත් වෙන ඕගොල්ලන්ගේ අවාසනාවට ඒකට කනකොක හිටියේ. ඒ ගමන ගියා නම් අද ලංකාව කාර්මික රටක්. අද ලංකාවට කිසිම අර්බුදයක් නැහැ. ලංකාවට කිසිදු අර්බුදයක් කිසිම රටකට දාන්න බෑ. දැන් අපේ රටේ යම් කාලවල මොනවා හරි අර්බුද ඇති වෙනවා නම් ඇති වෙන්නෙම මේ ලෝකේ රටවල් වල තියෙන ක්‍රියාකාරකම් නිසානේ. කූට වැඩ නිසා නැත්තරම. නමුත් අර ගමන ගියා නම් අපි අද දියුණු කාර්මික රටක්. හැබැයි ඉතින් වෙළඳ සම්බාධක දැන් ආනයන තහනම් කළා ඉහළ තිරුබදු පෙරෙව්වා. තේරුණාද? මෙන්න මේ සම්බාධක මොකද උනේ? ක්‍රමයෙන් 77න් පස්සේ ක්‍රමයෙන් නෙවෙයි. ඒ කියන්නේ මේ සම්බාධක ලහි ඉවත් කළා ඊළඟ ආණ්ඩුව. විශාල ජනවරමකින් ඇවිල්ලා ඊළඟ ආණ්ඩුව ඉවත් කරා. ඔය වගේ ලංකාව විතරක් නෙවෙයි බොහෝ රටවල් මේ වෙළඳ සම්බාධක අයින් කරා. එහි ප්‍රතිඵලය මොකද වුනේ? දැන් ලංකා 70 77 අපි අපේ රටේ නිෂ්පාදනයක රෙදි තමයි අපි ඉස්කෝලේ යුනිෆෝම් එකට ඇඳේ. අපිට ඕගොල්ලෝ වගේ ලස්සන ඇඳුම් අඳින්න පුළුවන්කමක් තිබුණේ අපිත් ඇඳුම් ඇඳා. නිර්වස්ත්‍ර හිටියේ නැහැ. උපංගමන් වගේ හිටියේ නැහැ. හැබැයි ඔබ වගේ ලස්සන වටිනා ඇඳුම් අපි ඇඳේ නැහැ. කමක් නැහැ මොනවා හරි පැන්දානේ ජීවත් වුණානේ. තේරුණාද? ඒ වගේ දැන් අපිට ඒ කාලේ ලොකු සීමා තිබුණානේ. නමුත් දැන් මොකද වෙන්නේ? දැන් තීරුබදු බාධක අයින් කරා. ඒ මදිවට ලෝකේ ගෝලීකරණය වෙලා රටවල් එකට එකතු වෙලා. දැන් අපි දකිනවා ඇමරිකාවේ ජීවන රටාව. ඇමරිකාව දකිනවා ලංකාවේ ජීවන රටාව. ඇමරිකානුන්ට ඕනේ ලංකාවේ ජීවන රටාව අත්දකින්න. අපිට ඕනේ ඇමරිකන් ජීවන රටාව අත්දකින්න. මෙහි ප්‍රතිඵලය අපි ලෝකේ වෙනත් බහන් ඉල්ලනවා. මොකද වෙන්නේ? ආනයනය කරනවා. එහෙනම් අපනයනය කරනවා. විදේශ වෙළඳාමක් ඇති වෙනවා. එහෙමනම් මෙන්න මේ විදේශ වෙළඳාම මත පනවා තිබූ තීරුබදු නොවන බාධක ඉවත් කිරීම නිසා විවිධ රටවලින් ඇනවුම් ලැබෙන්න ගත්තා. ඒ රටවලට අපනයනය කරන්න ගත්තා. විදේශ වෙළඳාම සක්‍රිය වුණා. බාධක තිබුණා නම් ඕක වෙන්නේ නැහැ. තේරුණාද? රයිට්. ඊළඟ එක තමයි වරණය. ප්‍රිෆරන්ස් වරණය. මේ කියන්නේ මොකද්ද? යම් රටක නිපදවන භාණ්ඩ පරිභෝජනය කිරීමට වෙනත් රටවල පුරවැසියන් දක්වන කැමැත්ත නිසා. උදාහරණ ඉරාකය, ඉරානය, රුසියාව ආදී රටවල් ලංකාවේ තේ පානට දක්වන කැමැත්ත. දැන් ඇතැම් නිෂ්පාදිත අපේ රටේ තියෙනවා. වෙනත් රටවලත් තියෙනවා. නමුත් අපේ රටේ තිබුණට අපේ රටේ තිබෙන නිෂ්පාදනයට වඩා අපි කැමති වෙනත් රටක නිෂ්පාදිත පරිභෝජනය කරන්න. එහෙම එකක් තියෙනවනේ. තේරෙනවද? දැන් අපේ රටේ ඇඳුම් නැද්ද? තියෙනවා. අපේ රටේ ඇඟලුම් කර්මාන්තේ දියුණු නැද්ද? දියුණු. නමුත් අපි පිරිමි දරුවෝ අපේ පුතාලා මේකට උත්තර දෙයි. ඔයාලා කැමති නැද්ද විදේශ රටක නිපදවන කමීසයක් අඳින්න? මේක මේ බැංකුවක් ගිහලා එන ගමන් අපේ මාමා ගෙනත් දුන්නේ. මේක අපේ තාත්ති ඇමරිකාවේ ඉඳන් එනකොට ගෙනාපු කමීස කියලා බොහොම ආඩම්බරෙන් අඳින්න කැමති නැද්ද? ඇත්ත කතාව ඕකනේ. ඇත්ත ඕකනේ. ඒ නිසා ඇතැම් රටවල නිෂ්පාදිත සඳහා ඇතැම් රටවල පාරිභෝගිකෝ වැඩි වරණයක් කැමැත්තක් දක්වනවා. ඒ වරණය ඉටු කර දීමට ඒ භාණ්ඩ ආනයනයේ තියෙන බාධා අයින් කරලා ආනයනය කරන්න ඉඩ ප්‍රස්ථා හදන්න වෙනවා රජයකට පවා. ඒ නිසා මොකද වෙන්නේ? ආනයන අපනයන වෙළඳාමක් ඇති වෙනවා. දැන් ලංකාවේ අපි කැමති ජපන් වාහන වලට. ලාංකික අපේ මතයක් තියෙනවා ලංකාවේ උෂ්ණත්වයට නැත්නම් දේශගුණයට ලංකාවේ තියෙන රළු පාරවල් වලට වඩා ගැළපෙන හොඳම වාහනේ ජපන් වාහනේ. අනික ඒකේ නඩත්තු පහසුයි. නඩත්තු විදම් අඩුයි.
ඒ නිසා අපි ගන්න ඕනේ ජපන් වාහන තමයි කියලා මතයක් තියෙනවනේ. එහෙමනම් ලෝකේ වෙන රටවල වාහන තිබුණත් අපි ජපන් වාහන වලට ඉල්ලුමක් කරනවා. ඒ නිසා අපි ජපන් වාහන ආනයනය කරනවා. ඒගොල්ලෝ අපනයනය කරනවා. අන්න විදේශ දාම ඇති වෙනවා. අපේ වර්ණය නිසා. අපිට ජපන් වාහන කියලා විශේෂ වර්ණයක් තිබුණ නැත්නම් එහෙනම් එහෙම විදේශ දාමක් ඇති වෙන්නේ නැහැ. පැහැදිලිද? දැන් මේ දීපු උදාහරණ අනුව ඉරාකය, ඉරානය, රුසියාවාදී රටවල් ලංකාවේ තේ පානය කරන කැමති නිසා තමයි අපේ රටේ අපනයනය කරන තේවල ප්‍රධාන ගැනුම්කාර රටවල් තියෙන මේ රටවල්. ඒ සිලෝන් ටී නිසා. ඒ කියන්නේ වෙන දැන් කෙන්යාවේ තේ තියෙනවා. ඒවත් ඒ රටවලට යනවා. පාකිස්තානයේ තේ යනවා. බංග්ලාදේශයේ තේ යනවා. ගියාට ලංකාවේ අර ලංකාවේ පස සීතල දේශගුණය කඳුකර ප්‍රදේශයේ තේරෙනවද? ඒවත් එක්ක ලංකාවේ තමයි තේවලට අවශ්‍ය හොඳම වගා පසුබිම තියෙන්නේ. ඒ නිසා වෙන්නේ ඇති ලංකාවේ තේවල මේ ලෝකයේ මවිත කරවන ලෝකයේ කුල්මත් කරවන රසයක් තියෙනවා. ඒ නිසා තේනම් ලංකාවේ තේ කියන වර්ණයේ තියෙන නිසා විදේශිකෝ ලංකාවේ තේ ඉල්ලනවා. අපි යවනවා. එහෙනම් අපි අපනයනය කරනවා. ඒගොල්ලෝ ආනයනය කරනවා. විදේශවල දාන. මොකද වර්ණය නිසා. පැහැදිලිනේ? හොඳයි දරුවනේ අපි අද පාඩම් පරිච්ඡේදයෙන් විදේශවල දාම සම්බන්ධයෙන් හොඳ ආරම්භයක් ගත්තා. අපි විදේශවල දාම පැහැදිලි කරගත්තා. විදේශවල දාමේ වටිනාකම අපේ ජීවිත පැත්තෙන් සහ රටේ ආර්ථික පැත්තෙන් අපි මුලින්ම හඳුන්වා දුන්නා. ඊට අමතරව විදේශවල දාම කියන ක්‍රියාවලිය පදනම් වූ අන්තර්ජාතික න්‍යායන් දෙක නිරපේක්ෂ වාසි න්‍යාය සාපේක්ෂ වාසි න්‍යාය අපි හඳුනාගත්තා. ඊට අමතරව ජාත්‍යන්තර වෙළඳාමක් බිහි වෙන්න බලපාන මූලික සාධක කතා කරා. වටිනාම කොටසක් කතා කරේ. මේ කොටසෙන් අනිවාර්යයෙන්ම එක ප්‍රශ්නයක් හරි විභාගෙදී ඔබට මුණ ගැසෙනවා ඇති. අපි ඊළඟ පාඩම් පරිච්ඡේදවලදී විදේශ වෙළඳාම සම්බන්ධ තව දුරටත් අපි විෂය නිර්දේශයට අදාළ සංකල්ප ගණනාවක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.